என்னக்கா நான் 25 සුබම සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාලා හැමෝටම. හැමෝම හොඳින් පරිස්සමෙන් නැති කියලා අපි හිතනවා. මම රොටරැක්ටර් පින්සරි. අද අපේ ප්‍රොජෙක්ට් එකේ 4 වෙනි දවසටත් සහභාගී වුණු ඔයාලා හැමෝම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. අද අපේ ඩිස්කෂන් එක යන්නේ personality development. ඒ කියන්නේ පෞරුෂත්ව වර්ධනය කියන මාතෘකාව ගැන. A very good evening to all of you. I'm Rotractor Ketmini. We warmly welcome you all to the 4th session of Project Hear Me. First of all, I would like to invite our project coordinator, Protractor Dinithin Etmini, to address the audience. Good evening, everyone. I hope you all doing well. අද අපේ Hear Me project එකේ 4 වෙනි දවසේ. මුලින්ම අපේ ආරාධනය පිළිගෙන අපිට එකතු වුණ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා මා ඉතාමත් ගෞරවයෙන් යුතුව අපේ වැඩසටහන වෙනුවෙන් පිළිගන්න ලබනවා. ඒ වගේම අද අපිත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝමත් අද අපේ සෙෂන් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම හිතනවා ඔයාලා දැනටමත් දන්නවා අපේ මේ Hear Me project එක කියන්නේ මොකක්ද කියලා. අද අපිත් එක්ක අලුතෙන්ම එකතු වුණු කවුරු හරි ඉන්නවා නම් මම ඔයාලට ආයෙත් පැහැදිලි කරලා දෙන්න කැමතියි අපි මේ project එකෙන් මොන වගේ දේවල්ද කරේ ඒ වගේම ඉස්සරහට මොන වගේ දේවල්ද කරන්න කියන එක ගැන. අපේ Hear Me project එක ප්‍රධාන වශයෙන්ම අරමුණු කරගෙන තියෙන්නේ social issues කිහිපයක් ගැන. ඒ වගේම mental health, personality development කියන දේවල් ගැන අපි මේ project එක හරහා ඔයාලව දැනුවත් කරනවා. ඉතින් පසුගිය දින කිහිපය තුළ අපි stress and depression, addiction, harassment කියන මෙන්න මේ topics තුන ගැන ඉතාමත් සාර්ථක sessions තුනක් පැවැත්වුවා. ඉතින් අද අපි සූදානම් වෙලා ඉන්නේ personality development කියන topic එක යටතේ ඔයාලත් එක්ක ගොඩක් සාර්ථක discussion එකක් පවත්වන්න. ඔයාලට මතක ඇති මේක සති කිහිපයකට කලින් අපි Google form එකක් circulate කරලා මේ topics පිළිබඳව ඔයාලගේ responses ගත්තා. ඒ අනුව ඔක්තෝබර් මාසයේ මුල වෙනකොට අපිට 100කටත් වඩා වැඩි responses ප්‍රමාණයක් ලැබිලා තිබුණා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි ඔයාලගේ experiences අපිත් එක්ක share කරගත්තට. ඒක අපේ project එක successful විදිහට organize කරගන්න ගොඩක් ලොකු උදව්වක් වුණා. ඒ වගේම ඔයාලට විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි අපේ මේ Hear Me project එක කියන්නේ ඔයාලා හැමදාම අහන දකින typical webinar එකක්වත් project එකක්වත් නෙමෙයි. මොකද මම එහෙම කියන්නේ අපි මේ project එකේ ලොකුම අරමුණ තමයි ඔයාලා අපිත් එක්ක share කරගත්ත ඒ issues වලට ඔයාලට professionally direct address කරන එක වගේම මේ webinar එකෙන් පස්සෙත් ඔයාලට මොනවා හරි උදව්වක් guidance එකක් ඕන නම් අපි ඒ දේවලුත් ඔයාලා වෙනුවෙන් කරලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන හැබැයි ඒ පිළිබඳව වැඩි උනන්දුවක් සැලකිල්ලක් නොදක්වන මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි personality development. එහෙම නැත්නම් පෞරුෂත්ව සංවර්ධනය. ඇත්තටම personality development කියන දේ අපේ ජීවිතයට කොයිතරම් වැදගත් වෙනවද කියන එක ඔයාලා අපි කවුරුත් තවම හරියට නොදන්නවා වෙන්න පුළුවන්. අපි කවදා හරි සමාජයේ වගකීම් සහගත පුරවැසියෙකු ලෙස කටයුතු කරනකොට එහෙම නැත්නම් අපගේ වෘත්තීය ජීවිතය සඳහා පෞරුෂත්ව සංවර්ධනය කියන දේ අපිට අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංගයක්. ඔයාලගේ personality එක develop කරගන්න අද ඔයාලට ගොඩක් වටිනා උපදෙස් රාශියක් ලැබෙයි.
ඒ දේවල් ජීවිතයට එකතු කරගෙන ඔයාලගේ ජීවිත සාර්ථක කරගන්න ඔයාලට ආරාධනා කරන ගමන් අපේ මේ වැඩසටහන පුරාවටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආදරයෙන් මතක් කරනවා. Once again, by welcoming you all to the fourth day of the Project Hear Me, I cordially invite you to join the other session as well. The second day of the discussion on personality development will be on tomorrow with Ms. Rosini Bandara. On this day, we will also be giving you a personality test that will help you to identify your personality. Reminding you once again that this is not the typical webinar. We invite you to stay with us for the next 2 hours where we will assist you to find your true self and develop your personality. And we are ready to help you overcome your struggles by providing them with the best solution. So stay tuned with Hear Me. I'm the project coordinator, Rotractor Dinithy Netway. Thank you. Thank you, Rotractor Dinithy. Next, our technical team will be playing the introductory video. ඔව්. ඉතින් අපේ ප්‍රොජෙක්ට් කෝඩිනේටර් කිව්වා වගේම ඔක්තෝබර් 5 වෙනිදා පටන් ගත්ත අපේ මේ Hear Me ප්‍රොජෙක්ට් එකේ දවස් 3ක් දැනටමත් අපි සාර්ථක විදිහට පවත්වලා ඉවරයි. ඉතින් ඒ වගේම අද දවසේදීත් අපි සූදානම් ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් පවත්වන්න. ඉතින් ඒ නිසාම මේ සැසිය පුරාවටත් ඔයාලගේ ක්‍රියාකාරී සහභාගීත්වය අපි කාරුණිකව බලාපොරොත්තු වෙනවා. ඔයාලට එන ඕනෙම ප්‍රශ්නයක්, ඔයාලගේ ඕනෙම අදහසක් අපේ chat box එකට දාන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් වැඩසටහන ආරම්භයේදීම පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. අපේ මේ සාකච්ඡාව යන අතරතුරදී අපේ chat box එක හරහා දාන link එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයගොල්ලෝගේ attendance mark කරන්න. ඒ වගේම පුළුවන් අපේ මේ session එක ගැන ඔයාලට හිතෙන දේ අපිත් එක්ක බෙදා ගන්න. Personality development is indeed a very interesting topic where you can find out what your true self really is. So we invited Dr. Chaminda Veerasirivardhana for our today's session to talk about personality development. ඔව්. ඉතින් මං දැන් සූදානම් වෙන්නේ අද දවසේ අපේ සාකච්ඡාවේ විශේෂ ආරාධිත දේශකයා හඳුන්වා දෙන්න. ඒ තමයි ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍ය උපදේශක මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා. ඉතින් ඔබතුමා වැනි විද්වත් පෞරුෂයක් අපේ මේ සාකච්ඡාවට එකතු කර ගැනීමට ලැබීම අපිට පිළිගැනීමට ලැබීම ඉතාමත් සතුටට කාරණයක්. මෙහි සිටින සියලුම දෙනා වෙනුවෙන් ඔබතුමාව ඉතාමත් ගෞරවයෙන් සාදරයෙන් අපේ සාකච්ඡාවට පිළිගන්නවා. මුලින්ම මම කැමතියි අපේ සාකච්ඡාව ආරම්භයේදීම ඔබතුමාගෙන් අදහස් කිහිපයක් දැනගන්න අපේ මේ සාකච්ඡාව ගැන අපේ මාතෘකාව ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ කියලා.
මාව ඇහෙනවද දැන්? ඔව් ඩොක්ටර් හෙනා. right okay. ඔව් මම හිතනවා මේ සාකච්ඡාව ඊටාම වැදගත් සාකච්ඡාවක් කියලා මම කල්පනා කරනවා. මොකද මේ පෞරුෂය කියන කාරණාව ගත්තහම අපි බොහෝ දෙනා පෞරුෂය කියන වචනේ අහලා තියෙනවා. දැන් අපි හැමෝම පෞරුෂයට හොඳ පෞරුෂයක් තියෙනවා. යාට පෞරුෂයක් නැහැ. මෙහෙම කීක වචන තියෙනවා. දැන් සාමාන්‍ය භාෂාවේ අපි දන්නවා කොන්ද කියලා එකක් තියෙනවා. කොන්ද නැහැ කියනවා. මේ වචන අපි අහලා තියෙනවා. හැබැයි දැන් මේ පෞරුෂය සහ පෞරුෂයේ සංවර්ධනය කියන කාරණාව විද්‍යාත්මකව කොහොමද දකින්නේ, විද්‍යාත්මක එක විග්‍රහ කරන්නේ කොහොමද කියන කාරණාව ගැන මම හිතනවා අපිට ලොකු අවබෝධය අඩුයි සාමාන්‍ය ජනතාවට. ඉතින් ඒ නිසා මම හිතුවා පොඩ්ඩක් ඔබ සියලු දෙනාටම මුලින්ම මේ පෞරුෂය කියන්නේ කොයි වගේ එකක්ද? ඒක අපි විද්‍යාත්මකව තේරුම් ගන්නේ කොහොමද? කියන කාරණාව ගැන පොඩි විනාඩි කිහිපයක් කතා කරන්නම් කියලා මම මගේ ස්ලයිඩ් ෂෝ එක පොඩ්ඩක් ඔයගොල්ලෝ මට දෙනවා නම් හොස් දෙන්නකෝ මේකෙන් චුට්ටක්. එතකොට මම මගේ ස්ලයිඩ් එකක් ඕපන් කරගන්න. තාම මට හම්බෙලා නැහැ හොස්ට් එක. රයිට්. එතකොට හොස් දෙනවා නම් මම පොඩ්ඩක් දැන් හරි. එතකොට විනාඩියක් ඉන්න මම දැන් මගේ මේ ස්ලයිඩ් එක මම ගන්නවා. එතකොට මේ පෞරුෂය කියන කාරණාව අපිට විග්‍රහ කරනකොට මෙන්න මෙහෙම අයිඩියා එකක් මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට දෙන්නම්. alright. විනාඩියක් දෙන්න. දැන් ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඉන්න මම ඒක මේකටම ගන්නම්. personality පෞරුෂය කියන කාරණාව ගත්තාම දැන් මම පොඩි අර්ථ දැක්වීමක් ඔයගලන්ට දෙන්නම් මේ විදිහට. personality කියන එක ගැන පොඩි ඉස්සෙල්ලා මම ඉංග්‍රීසියෙන් චුට්ටක් මේක කියලා මේක සිංහලට ගන්නම්. personality is a integrated organization of physical, emotional, intellectual, social, psychological, spiritual characteristic of an individual. මේක තමයි සාමාන්‍යයෙන් පෞරුෂය තුර අපි ඒක සිංහලට ගත්තොත් පුද්ගලයෙක් තුල තිබෙන කායික, චිත්ත වේගික, සමාජීමය නැත්නම් බුද්ධිමය ප්‍රජානන සහ අධ්‍යාත්මික ගති ලක්ෂණ පුද්ගලයෙකුට ලාක්ෂණික ලෙස එකිනෙකට ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක වන ආකාරයේ පෞරුෂය. මොනක තමයි පෞරුෂය පිළිබඳ කතාව. දැන් මම මේක තව පැහැදිලි වෙන්න මෙන්න මෙහෙම පොඩි රූපයකට මේ අයිඩියා එක ගන්න. දැන් ඔබට පේනවා ඇති දැන් පෞරුෂය කිව්වහම ඒකේ තියෙනවා මේ ගති ලක්ෂණ ගණනාවක්. දැන් ඔන්න කායික ගති ලක්ෂණ කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයේ හැඩේ, මූණේ හැඩේ, හමේ පාට, ඊළඟට අපේ තියෙන උස, බර, ඊළඟට අපේ තියෙන බ්ලඩ් ගෲප් එක, ෆින්ගර් ප්‍රින්ට්ස් වල එන අපි අර මාක් එක. ඒතර මටම යුනික් වෙච්ච ගති ලක්ෂණ ටිකක් තියෙනවා කායික වශයෙන්. ඒතර පෞරුෂයේ තියෙනවා කායික ගති ලක්ෂණ ටිකක්. ඊළඟට පෞරුෂයේ තියෙනවා බුද්ධිමය ගති ලක්ෂණ. අපි හිතමු අපි හැමෝටම තියෙනවා ගැටලු විසඳීමේ හැකියාවක්, තේරුම් ගැනීමේ හැකියාවක්, විශ්ලේෂණය, සංසන්දනය, තර්කණය, පරිකල්පනය. ඒතර මේ වගේ අපි මනසින් කරන ක්‍රියාකාරකම් ගණනාවක්. ඒතර ඔයගොල්ලෝ දැකලා ඇති මේ ප්‍රජානනය සහ බුද්ධිය කියලා කියන්නේ දැන් අපි ගැටලු විසඳන ආකාරය, ගැටලුවක් තේරුම් ගන්න විදිහ, යමකට දෙන උත්තරේ. අපි දන්නවා යම් කිසි සිද්ධියකට එක එක්කෙනා එක එක උත්තර දෙයි. අපි හිතමු දැන් මේ දවස්වල අපි හිතමු ඉෂුව එකක් එනවා ලංකාවේ අපි හිතමු ගණිකා වෘත්තිය නීතිගත කරොත් හොඳයි කියලා කවුරු හරි කිව්වහම අපි එක එක්කෙනා දෙන්නේ එක එක උත්තර. ඒක තමයි ප්‍රජානනය කියන්නේ. ප්‍රජානනය කියන්නේ ඒ බාහිර වශයෙන් එන ইনফরমේෂන් එක මොලේ ඇතුළට අරගෙන ඒ ප්‍රතිචාරය හදන්නේ එක එක්කිනා එයාට ලාක්ෂණික ක්‍රමයකට.
අන්නේ ඒ මෙකැනිසම් එක ඒ යාන්ත්‍රණය තමයි අපි කියන්නේ ප්‍රජානනය. චිත්ත වේගික. දැන් අපි දන්නවා අපිට තරහ යන විදිය, තරහ පිට කරන විදිය, ලැජ්ජාව දැනෙන්නේ මොනවටද? ලැජ්ජාව දැවුනහම අපි හැසිරෙන්නේ කොහොමද? තරහ යන්නේ මොනවටද? පිළිකුල එන්නේ මොනවටද? දැන් අපි තියෙනවා එක එක චිත්ත වේග එක එක උත්තේජත් එක්ක බද්ධ වෙලා. දැන් සමහර අයට පණුව අල්ලන්න බෑ. පණුව දැක්කම පුදුම බයයි. සමහර අය පණුව අල්ලනවා පිටරටවල පණුව කණේ වුණොත් තියෙනවා. අන්න එතකොට එක එක්කෙනාගේ චිත්ත වේග එක එක විදිහට එක එක උත්තේජත් එක්ක බද්ධ වෙලා වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි ඔය චිත්ත වේග කතන්දරෙත් එක්ක එන්නේ. ඊළඟට පෞරුෂය තියෙනවා සමාජීය කොටසක්. මිනිස්සුත් එක්ක අන්තර් ක්‍රියා කරන විදිය, මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදිය, ඉස්සරහින් ඉඳ ගන්නවද නැද්ද? හැම වෙලෙම පස්සට යනවද? තමන්ගේ අදහස ඍජුව විවෘතව කියනවද? ඒතර අපි තියෙනවා විශාල සමාජ ශාස්ත්‍රයක්. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදිය, ලීඩර්ෂිප් එක දෙන ආකාරය, දෙයක් ඕගනයිස් කරන ආකාරය. ඒතර මේක ඇවිල්ලා පුද්ගලයාගේ තියෙන සමාජීය ශාස්ත්‍රයේ පෞරුෂය. ඊළඟට පුද්ගලයාගේ තියෙන අධ්‍යාත්මික ශාස්ත්‍රය. එයා කොහොමද දේවල් අතාරින්නේ? එයාගේ දර්ශනය මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්නවද? ඔය පොඩි පොඩි දේවල් ගණන් ගන්න නැද්ද? චූටි දේවල් අතහැරලා දාන්න පුළුවන් දෙයට. ඇයි යමකින් පලි ගන්නවද ඒක දිගට? නැත්නම් වෛරය අතාරිනවද? මෙන්න මේ දේවල් වලට එයාගේ තියෙන නැම්මතාවය තමයි අපි මේ අධ්‍යාත්මික ශාස්ත්‍රය ඔස්සේ බලන්නේ. ඊළඟට පෞරුෂයක් කියන්නේ මොකද්ද? යම්කිසි පුද්ගලයෙකුට මේ ගැටලුවක් ආවහම මෙන්න මේ ගති ලක්ෂණ ටික එකට සම්බන්ධ වෙනවා. ඒ හිතන්නකෝ දැන් මට කවුරු හරි දැන්නා. දැන්න කියලා ආරංචි වුණා. ඒතර මගේ කායික ගති ලක්ෂණ, බුද්ධිමය ගති ලක්ෂණ, චිත්ත වේගික ගති ලක්ෂණ, සමාජීය ගති ලක්ෂණ සහ අධ්‍යාත්මික ගති ලක්ෂණ ඇවිල්ලා තමයි අර ඒකට අවුට්පුට් එක. දැන් බැන්නහම මම මොන වගේ හැසිරීමක්ද පෙන්වන්නේ කියන කාරණාව මේ සියලු කාරණාවල එකතුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඕක තමයි පෞරුෂය කියන්නේ. ඒතර අපි හිතමු දැන් පුද්ගලයෝ ඉන්න පුළුවන්. දැන් සමහර අය ඉන්න ඕන බුද්ධිය ප්‍රජානනය හොඳට තියෙනවා. හොඳ බුද්ධිමත්. හැබැයි චිත්ත වේගික ශාස්ත්‍රය හැදිලා නැහැ. සමාජීය ශාස්ත්‍රය හැදිලා නැහැ. අධ්‍යාත්මික ශාස්ත්‍රය හැදිලා නැති අය ඕන් තරම් මේ සමාජයේ. මට හම්බෙලා තියෙන විශ්වවිද්‍යාවල ආචාර්යවරු, මහාචාර්යවරු. සමහර අයට කේන්ති ගියාම පුදුමාකාර විදිහට පලි ගන්නවා. බැලුවාම එච්චර මහාචාර්යවරයෙක් ඇයි එහෙම කරේ කියලා හිතා ගන්න අමාරුයි. හේතුව එයාගේ බුද්ධිමය ශාස්ත්‍රය හොඳට තියෙනවා. චිත්ත වේගික සහ සමාජීය ශාස්ත්‍රය, අධ්‍යාත්මික ශාස්ත්‍රය දුර්වලයි. සමහර අය ඉන්නවා අධ්‍යාත්මික ශාස්ත්‍රය හොඳට තියෙනවා, බුද්ධිමය ශාස්ත්‍රය පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. කායික ශාස්ත්‍රයේදී අපි හැමෝටම ලාක්ෂණික තියෙන. එතකොට දැන් පෞරුෂ සංවර්ධනය කියන්නේ, personality development කියන්නේ මොකද්ද? personality development කියලා කියන්නේ මෙන්න මේ හැම කෑල්ලකම සමබරව සිදුවන සංවර්ධනය තමයි අපි කියන්නේ පෞරුෂ සංවර්ධනය කියලා. ඒතර පෞරුෂයක් හොඳට සංවර්ධනය වුණාම ඒක පේනවා එයාගේ චර්යාවෙන්. දැන් උදාහරණයක් අපිට දැන් කෙනෙක්ගේ මොලේ ස්කෑන් කරලා මේ කැලි ටික බලන්න විදියක් නැහැ. දැන් කසාද බඳිනකොට කෙනෙක් ගිහිල්ලා දැන් මේ කැලි ටික කොහොමද කියලා බලා ගන්න බෑ දන්නේ නැත්තම්. ඒතකොට දැන්ට අපේ ක්‍රමයේ තියෙන්නේ කේන්දරේ. ඒක කේන්දරේ කියලා දුන්නාම ඉතින් ඌ මොනවා හරි ගලපනවා ඇති. ඉතින් මට තේරෙන්නේ නැහැ ඒක ඇත්තටම ගලපන්න පුළුවන්ද කියලා. ඉතින් පොරොන්දන් අරවා මේවා කියලා ඔය කැලි ටික වෙන්න ඇති චෙක් කරා. හැබැයි ලෝකේ පෞරුෂය දැන් පෞරුෂය තමයි අපි හොයන්නේ ඇත්ත. පෞරුෂය හොයන්න තාක්ෂණික ක්‍රම තියෙන්නේ personality testing කියන. personality testing කියන එක ලංකාවේ තාම පාවිච්චි කරන්නේ නැහැ. වෙන රටවල් වල personality test මයින ඕන තරම් ක්‍රමවේද තියෙනවා. ලංකාවේ හැබැයි අපිට මෙහෙම එකක් කරන්න පුළුවන්. දැන් මේ ශේෂ්ඨවල හරියට සංවර්ධනය වෙලාද නැද්ද කියන එක පුද්ගලයාව ටිකක් ආශ්‍රය කළා, එයාත් එක්ක කතා බහ කරලා එයා හැසිරෙන විදිහ බලන් ඉඳලා අදහසක් ගන්න පුළුවන්. දැන් අපි තුමු කෙනෙක්ගේ පෞරුෂය සංවර්ධනය වෙලාද කියන එක බලන්න මම පොඩි නිර්ණායක ටිකක් මෙහෙම ඉදිරිපත් කරා. මේ තියෙන්නේ නිර්ණායක. දැන් ඔන්න අපි බලනවා අභියෝගයක් හදලා බලනවා. අභියෝගයට මුහුණ දෙනකොට මේ පුද්ගලයා කොහොමද? එන කොන්ෆර්ට් විදියට ෆුල් ජොලිය ෆන් එකේ අභියෝගයට මුහුණ දෙනවා. එයා කොහොමද ආවේග පාලනය කරන්නේ? එයාට ෆෝන් එකක් අහුනොත් යාළුවොත් එක්ක බොණ්ඩ ගියොත් ඊළඟට අපි හිතමු ගිහිල්ලා මොනවා හරි කොකා කෝලා හරි බොනවා නම් ටීවී බලනවා නම් අපි බලනවා මේවා පාලනයක් ඇතුව කරගන්න පුළුවන්ද බැරිද? ඊළඟට චිත්ත වේග පාලනය. දැන් යාට තරහ ගියාම ඒ තරහ කොහොමද එයා පිට කරන්නේ? අලුත් පරිසරයකට හැඩ ගැහෙන්නේ කොහොමද? දැන් අපි තුමු දැන් ගෙදර ඉඳලා එකපාරට විශ්වවිද්‍යාලය ඇවිල්ලා මේ අපි නවතින්න වෙලා තියෙනවා බෝඩිම. ඉතින් රස්මී මදුරුයි කාමරේ 3-4 දෙනෙක් ඉන්නවා. දැන් සමහර අයට එන අමාරුයි. උස්ම ගන්න බෑ කියනවා, මේ වේ ඉන්න බෑ කියනවා. අපි මෙහෙම බුදිය ගත්තේ නැහැ කියලා ඔන්න යනවා ගෙදර යන්න. තමල ගහන.
හරි එකවර රැක් කරනවා. රැක් කරපුවාම ඒක දරා ගන්න. එතකොට මේ දරා ගැනීම හැඩගැසීමයි පෞරුෂයේ තියෙන තව කොටස. ඊළඟ එක ඉලක්කගත චර්යාවේ තියෙන. දැන් තමන් මොකක් හරි දෙයක් ගැන හිතලා ඒකට හොඳට ගැම්මක් අරගෙන ඒක හොඳට ඔළුවෙන් හදාගෙන ඒ ටාගට් එක දිගේ ගමන් කරන එක. අපි ඒකට කියනවා ගෝල් ටාගට් බිහේවියර් නැත්නම් ඉලක්කගත චර්යාව. යහපත් සමාජ සම්බන්ධතාව පවත්වා ගැනීම කියන එක. දැන් පෞරුෂයේ තියෙන තව එකක් තමයි මිනිසුත් එක්ක හොඳට ගනුදෙනු කරලා මිනිසුත් එක්ක හරි යාළුවෙන් ප්‍රබෝධයෙන් සන්තෝෂයෙන් අනිත් අය විනෝදයෙන් තබාගෙන ප්‍රබෝධයෙන් තබාගෙන මේ හොඳ යාළු මිත්‍රාදීන් එක්ක ජීවත් වෙන එක. තමන්ගේ නෑදෑයෝ අම්මා තාත්තා හැමෝ එක්කම කරදර කරන්නේ නැතුව කාටවත් පීඩාවක් දෙන්නේ නැතුව ජීවත් වෙන එක තමයි ඔන්න පෞරුෂයේ තියෙන ගති ලක්ෂණ. සංනිවේදන හැකියාව. දැන් පෞරුෂය හොඳට වැඩිලා නම් එයා කාටවත් කතා බහ කරනකොට හිත රිදවන්නේ නැහැ. හිත රිදවන්නේ නැතුව අනිත් අයත් එක්ක කතා බහ කරගන්න පුළුවන් කියන්නේ පෞරුෂය හොඳට වැඩිලා. හැබැයි කාගේ හරි හිත රිදෙනවා නම් ගාස්තනවා නම් උරවනවා නම් කතා නොකර ඉන්නවා නම් උයන්නේ නැතුව ගෙවල් වල ඉන්නවා නම් දැන් ගිහිපාට සමහර භාර්යාව මට හම්බෙනවා උයන්නේ නැහැ. කාමරවල බුදිනවා වෙනම ගිහලා ගාස්තනවා දොර හයියෙන් වහනවා දඩුවම් ගාලා. මූණෙල්ලන් ඉන්නවා. ඒතර ඒ වගේ අමුතු දේවල් දාලා මිනිසුම රිද්දනවා. ඒ කියන්නේ පෞරුෂයේ යම් අඩුපාඩු තියෙනවා. ඊළඟට සංවිධානය හා සැලසුම් කිරීම. දැන් පිළිවෙලට වැඩක් කරනවත් දැන් මේ ඉවෙන්ට් එක කියන දැන් මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරන එක ඔයගොල්ලන්ගේ පෞරුෂයේ තියෙන හොඳ කැපිපෙන ලක්ෂණය. මේක හරිය ලස්සනට ඕගනයිස් කරනවා කියන්නේ පෞරුෂය හොඳයි. ජීවිතය හැමෝම ප්‍රශ්න ගැටළු විසඳගන්න එක. දැන් සමහර ළමයින් ප්‍රශ්න අහුවම ඌ එල්ලිලා මැරෙනවා වෙන ඩෝල් බීලා දානවා. ඒක උන් ඉන්නෝනේ අපිට හම්බෙනවා. ඒතකොට දැන් මෙන්න මෙහෙම ජීවිතේ ප්‍රශ්න බරපතල ප්‍රශ්න එනවා ජීවිතේ අපිට. ඒක බොහොම සාමකාමීව විසඳ ගන්න එක අපේ ජීවිතේ වැදගත් දෙයක්. ඊළඟට මානසික ආතතිය පාලනය කරගන්න එක. අපිට මානසික ආතතිය ජීවිතේ හැම වෙලේම එනවා. මොන වැඩේ කරන්න ගියත් එනවා විභාග කරන්න ගියත් නෑ ගෑවු ළමයෙක්ගේ යාළු වෙන්න ආන්න ගියත් අරවා මේව හැමතැනම පපුව ගෑහිලා දාඩිය දාලා එනවා ඉතින් ඕවා. එතකොට මේ මානසික ආතතිය එක බට්ටමක තියාගෙන අපේ ජීවිතේ ඇදන් යන එක මොන තව එකක් අභිප්‍රේරණයක් සහිත ජීවත් වෙන එක. අපි තුන් සතුටෙන් නැගිටලා සතුටෙන් ඉඳලා ජොලිය ෆන් එකේ ඉඳලා දවස ආරම්භ කරන්න පෞරුෂය. සාර්ථකව ඵලදායී ලෙස අධ්‍යාපනය දෙන එක දැන් රැකියාව කරන එක. අන්න පෞරුෂය තව කොටසක්. තීරණ ගැනීම පෞරුෂයේ තව කැලලක්. තම එක කැලලක් කියන්න ඒ තමයි සමාජ අභියෝග වලට මුහුණ දීමේදී පෞරුෂය ඔන්න අපිට නිරීක්ෂණය වෙනවා. දැන් හොඳ පෞරුෂය හැදිච්ච කෙනෙකුට විවේචනය හොඳට දරන්න පුළුවන්. තමන්ගේ මතේ ප්‍රතික්ෂේප කරනකොට හොඳට ඉන්න පුළුවන්. ඉදිරියෙන් ගිහිල්ලා ඉන්නවා. එයාගේ මතය ප්‍රතික්ෂේප කරනවා. දැන් දාන්නකො මගේ මතය ප්‍රතික්ෂේප කිරීමට සිදු වෙනවා. මගේ මතය සමහරලාට ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් මං ඉන්න ඕනේ දරාගෙන. සමහරලාට මගේ මතය ඍජුව ඉන්න ඕනේ. සමහර අය කියලා අද බොන්න ඕනේ කියලා. මං කියනවා නෑ මං අද බොන්නේ නෑ. මට අද මේ බොන්න බෑ. මං අද බොන්න මූඩ් එකක් මට නෑ. ඒ නිසා මං බොන්නේ නෑ අද. කියලා කෙලින් ඉන්න ඕනේ. සමහර උන්ට එහෙම බෑ. ඔබ බිව්වේ නැත්තම් අර මේකද ඔය එක එක නම් කියපුවා ආයෙ නම් බලා කියලා මටත් දාපන් කියලා ඔන්න බොනවා එපා. අන් අයට විවෘත වීමේ සීමාවන් හඳුනාගෙන තීරණ ගත යුතු තැන හරියට තීරණය ගන්න එක අවශ්‍ය අවස්ථාවලදී අන් අයගේ මතවලට විරෝධතාවය දක්වන එක. මේ තමයි පෞරුෂය කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට මම කිව්වේ එකයි පෞරුෂය කියන්නේ කොටස් ගණනාවකින් හැදිලා තියෙන මනෝවිද්‍යාත්මක ව්‍යුහයක්. ඒක අපිට ස්කෑන් කරලා බලා ගන්න බෑ. ස්කෑන් කරලා බලා ගන්න තිබුණා නම් ෂෝක්. එතකොට කසාද බදිනකොට MRI එකක් කරලා බැලුවා කැලි ටික තියෙනවද කියලා බැලුවා. එහෙම ක්‍රමයක් නැහැ. හරි. මේක බලන්න තියෙන එකම ක්‍රමය තමයි පුද්ගලයාගේ හැසිරෙන විදිය, එයාගේ චර්යාව, එයා හිතන විදිය, එයා ගනුදෙනු කරන ආකාරය දිහා බලවනේ පෞරුෂය ගැන අදහසක් ගන්න. ඒතර මම ඔයගොල්ලන්ට නිර්ණායක ටිකක් ඉදිරිපත් කරා. කෙනෙක්ගේ පෞරුෂය හැදිලාද නැද්ද? හැදිලා නම් අපි කොහොමද අඳුනගන්නේ? චර්යාව නිරීක්ෂණය කරන්න. එයා කතා කරන විදිය නිරීක්ෂණය කරන්න, ආවේග පාලන ශාස්ත්‍රය නිරීක්ෂණය කරලා බලන්න චර්යාවෙන් එළියට එනවා පෞරුෂයේ ගති ලක්ෂණ ටික. හරි. ඉතින් ඕක තමයි මට ආරම්භයේදී පෞරුෂය ගැන දී හැකි සරලම විග්‍රහය. ඉතින් මේක මහා බරපතල මේ විග්‍රහයක් කළ හැකි පැය ගානක. නමුත් අර මේ තියෙන කාලයත් එක්ක මට හිතෙනවා මේක ඇති කියලා අපේ කතිකාව ඉදිරියට ගොඩනගන්න. Thank you so much, Doctor. It was indeed a very insightful introduction. So I hope you all remember that we shared a Google form for you to respond and tell us your problems. And now it's time to find answers for each one of those questions. So without getting any further delay, let's get into it. ඔව්. පර්සනැලිටි ඩෙවලොප්මන්ට් ගැන බැලුවම අපිට ලැබිලා තිබුණ රෙස්පොන්සස් වලින් පළවෙනි රෙස්පොන්ස් එක විදියට අපි තෝරගත්තේ මේක.
මං හිතන්නේ හැම වෙලේම අනිත් අයගේ තීරණ සහ එයාලගේ ඔපීනියන්ස් එක්ක මගේ ජීවිතයේ දේවල් තීරණය වෙනවා. මගේ අයිඩියාස්, මගේ ෆීලිංස් වලට කිසිම ඉඩක් නැහැ. ඒ තමයි ඩොක්ටර් අද දවසේ අපේ වැඩසටහනේ පළවෙනි රෙස්පොන්ස් එක. මං හිතන්නේ අපි යමක් කරන්න ඕනේ අපේ හිතේ ඒ ගැන තියෙන කැමැත්තෙන් සහ උවමනාවෙන් මිසක් වෙන අයගේ උවමනාවකට නෙමෙයි. හැබැයි ඩොක්ටර් මේ වගේ ප්‍රශ්නයක් වෙනකොට අපිට අපේ තනි තීරණේ ඉන්න බැරි තරම් අපි අසරණ වෙන වෙලාවලුත් තියෙන්න පුළුවන්. අපි කොහොමද ඒ වගේ වෙලාවක අපේ තීරණේ එහෙම නැත්නම් අපේ කැමැත්ත අපේ දෙමව්පියන්ට එහෙම නැත්නම් අපි වටේ ඉන්න අයට තේරුම් කරලා දෙන්නේ? කොහොමද අපි මේ වගේ තත්වයකට මුහුණ දෙන්නේ කියලා මං කැමතියි ඩොක්ටර්ගෙන් අදහස් දැනගන්න. ඩොක්ටර් මයික් එක මියුට් වෙලා. මං හිතන්නේ මේක ඊටාම වැදගත් කතිකාවක් ඇත්තටම. මොකද දැන් අපි පෞරුෂය ගැන විග්‍රහ කරනකොට ඒ පෞරුෂයේ ශක්තිමත්ද, ඒ පෞරුෂය හොඳ පෞරුෂයක්ද කියන කාරණාව තේරුම් ගන්නේ මෙන්න මේ ගති ලක්ෂණය. මේක අපි විද්‍යාත්මකව හඳුන්වනවා lack of assertiveness කියලා. ඒතර assertiveness කියලා අදහස් කරන්නේ මගේ මත තියෙනවා. මට යම්කිසි මත තියෙනවා, මටම අදහස් තියෙනවා, මට ඒ ගැන දැනෙන විදියක් තියෙනවා, මට ඒ ගැන හැඟෙන විදියක් තියෙනවා. හැබැයි යම්කිසි සිද්ධියක් ගැන, යම් පුද්ගලයෙක් ගැන, යම් දෙයක් ගැන මට හැඟෙන දැනෙන විදිහ, මම ඒක විග්‍රහ කරන ආකාරය අනිත් අයට එහෙම නොදැනෙන්න පුළුවන්. සමහර විට ඒ අය මට වඩා බලවත් වෙන්න පුළුවන්. සමහර විට වයසින් වැඩි වෙන්න පුළුවන්. සමහර අය නිලතලයෙන් වැඩි වෙන්න පුළුවන්. සමහර අය අපි හිතමු අම්මා තාත්තා වුණාම අර සමාජ භූමිකාවෙන් ඒගොල්ලෝ ඉහළයි. ඒත් මේ වගේ අවස්ථා අපිට හම්බ වෙනවා. සමහර විට ඔන්න දැන් පිරිමියෙක් නම් දැන් සමහරට කාන්තාවක් නම් පිරිමි අපේ රටේ පිරිමි භූමිකාව ටිකක් කාන්තාවට වඩා උඩින් සිටිය යුතුයි කියලා සමාජ මතවාදයක් තියෙනවා. ඒතර ඒකෙන් ආරූඪ වෙලා ඉන්න පුළුවන් පිරිමි. නේද? ඒතර ඒ නිසා දැන් අපිට මේ දැන් හැම වෙලේම අපි ගන්න දේවල්, අපි ගන්න තීරණ පළවෙනි දේ තමයි අපිට හැකියාවක් තිබිය යුතුයි. අපි ගන්න අපි හිතන දේ පිළිබඳ ඉස්සෙල්ලා මට නිශ්චිත භාවයක් තියෙනවා. එතනදී දැන් අනිත් අය කියන මත වැදගත්. දැන් උදාහරණයකට හිතන්නකෝ දැන් මම පිරිමි ළමයෙක් එක්ක යාළු වෙලා ඉන්නේ. කියමුකෝ අපි දැන් උදාහරණයක් හැටියට. එතන හැමෝම කියනවා ඔය කොල්ලා බඳින්න එපා මේක මෙහෙමයි මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා අරවා මේවා කියලා කියනවා. එතන මම කරන්නේ මම මේ මත ටික ගන්න. හරිද? අරගෙන ඇත්තටම මේ මතවල සත්‍යතාවයක් තියෙනවා. ඒකේ නිශ්චිත භාවයක් තියෙනවා. අන්නේ මතේ වැදගත් කියන එකේ මේ කියන දේවල් අනිත් අයගේ අදහස් වල තියෙන ධනාත්මක ටික ඔක්කොම ඇනලයිස් කරනවා. ඇනලයිස් කළා මම ගන්න ඕනේ. දැන් හැම වෙලේම මතක තියාගන්න ඕන අපි දැන් විවාහයක පිළිබඳ විශේෂයෙන් පිරිමි ළමයෙක් යාළු වෙලා ඉන්නකොට එහෙම අපි කෙලින්ම චිත්ත වේග මත තීරණ ගැනීම මහා භයානකයි. අපිට මේ අයියේ හරි හොඳයි නැත්නම් ඊ අයියේ හරි පව්. මෙයාව දැන් ඇත්ත තමයි යාගේ පොඩි අඩුපාඩු තියෙනවා තමයි. ඒව පස්සේ කාලෙක හදාගන්න බැරියයි කියලා කතාද බැන්දොත් නම් hina අමාරුක තමයි වෙටේ. එසා මේ ලෝකේ මම දකින්න පරපතලම ආබාධය තමයි මිනිසුන්ට සිද්ධ වෙන අනුකම්පාවට කතාද බැන්නේ. හරි ඒ නිසා තමයි ගොඩක් දෙමාපියෝ ඒකට විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒතර ඒ විරුද්ධ වෙනකොට බලන්න ඕන අපි ඒ කියන ෆැක්ට්ස් වල තියනවාද යම් දේවල්. අපි තුන් නෑ ඒක මහා ගොන් කතා. තේරුම් නැති කතා. එහෙනම් අපි ගන්නවා තීරණයක්. දැන් මෙන්න මේ වාක්‍ය මේ කිව්ව කාරණාවේ කිසිම පදනමක් නැහැ කියලා දැන් ඔන්න අපි නිශ්චිත තැනකට එනවා. ඒතර අපි දැන් තීරණය ගන්නවා රයිට්. ඒගොල්ලෝ එහෙම කියපුවාම හැබැයි මගේ තීරණය මේකයි කියලා. ඊට පස්සේ මම කරන්න ඕනේ මම ගත්ත තීරණය අපි නෝ අම්මා හරි තාත්තා හරි වැඩිහිටියෙක් හරි මම එක්ස්ප්ලেইন කරනවා ඒගොල්ලන්ට. එක්ස්ප්ලেইন කරලා කියන රයිට්. ඔයගොල්ලෝ මෙන්න මෙහෙම කියන එක ඇත්ත. හැබැයි මගේ පැත්තෙන් මෙන්න මෙහෙමයි. මගේ පොයින්ට් එක මේකයි. මගේ පොයින්ට් එක මේකයි. කියලා අරවට හරියටම ෆැක්ට්ස් කියන්න. දැන් ගොඩාක් අය කරන්නේ ඔය වගේ ගැටලු වලදී මේවා කියන්නේ එක්ස්පෙක්ට් කරන්නේ. අර අපි කියනවා පැසිව් පර්සනැලිටි කියලා එකක් මනෝවිද්‍යාව. දැන් පැසිව් පර්සනැලිටි කියලා කියන්නේ Tamanට හැඟෙන දේවල්, දැනෙන දේවල්, ඒ පිළිබඳ තමාගේ මතය කියන්න බයයි.
දැන් මම උදාහරණයක් කියන්නම්. මට මේ ළඟදී නෝනා කෙනෙක් කියනවා. දැන් එයාගේ මහත්තයා එයාට ගහනවා. අර අපි කියන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ කියලා. එතකොට එයාගේ මහත්තයා එයාට ගහනවා. ගැව්වහම ඉතින් මේ නෝනා කරන්නේ නිසදැස් ලියුවා. දැන් කාලයක් තිස්සේ එක එක නිසදැස් ලියනවා. ඉතින් මම කිව්වා දැන් නිසදැස් ලියන එක කමක් නැහැ. හැබැයි නිසදැස් වලින් විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ අපිට. නිසා දැන් අපි මේකට තව වැඩක් කරන්න ඕනේ. මොකද ඒ වැඩි. අපි මහත්තයත් එක්ක මේක ගැන සාකච්ඡා කරමු. දැන් ඔයා දවසක ගිහලා මහත්තයා හම්බෙලා අහන්න මහත්තයා ඔයයි මායි බැඳලා දැන් අවුරුදු 8-10ක් වෙනවා. ඔය දන්නවා අපි දෙන්න බොහොම කාලයක් මේ පෙම්මතුන් හැටියට ඉඳලා ඒක අසාද බැන්නේ. ඔයයි මායි හොඳට අවබෝධයෙන් ජීවත් වුණා. ඒ කාලේ අපි කොච්චර සන්තෝෂෙන් හිටියද. මම කැමති විනෝදයෙන් සන්තෝෂයෙන් හිටපු ජීවිතේ නැවත ඒ විදිහට ගෙනියන්න. ඒත් මගේ අඩුපාඩු සෑහෙන්න තියෙනවා. මම ඒක පිළිගන්නවා. ඔයාගේත් අඩුපාඩු සෑහෙන්න තියෙනවා. මගේ අඩුපාඩු හදාගන්න මම දැන් සෑහෙන්න උත්සාහ කරනවා. මට තේරෙන විදිහට මම උත්සාහ කරනවා. ඒතර ඔයාත් මම කැමතියි ඔයාත් මගේ අඩුපාඩු පෙන්වලා දෙනවා නම් මම ලෑස්ති අඩුපාඩු හදාගන්න. ඔයාගේත් අඩුපාඩු තියෙනවා. ඒව මට පේන ඒවා තියෙනවා. ඔයාට පේන්නේ නැති ඒවා තියෙන්න පුළුවන්. මම කැමතියි ඒව සාකච්ඡා කරන්න. අපි දෙන්නටම පේන්නේ නැති ඒවා තියෙනවා නම් අපි කියන කවුරු හරි කවුන්සලර් කෙනෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි හම්බ වෙලා අපි මේ ගැන සාකච්ඡාවක් දාලා බලමු. මොකද ඔයා හිතන්නේ කියලා මම මේ ලේඩිට කිව්වා. අතන මේ ලේඩි කියන ඔය පාර දැන් ડોක්ටර් කියන එක නම් ඇත්ත තමයි. ඔය ડોක්ටර් කියන එක ඇත්ත තමයි. හැබැයි ડોක්ටර් දැන් ඉතින් මම ඕක කියන්න ගිහින් මට ගැහුවොත් දැන් ඔන්න බලන්න එයාගේ ප්‍රශ්නේ. මේක තමයි අපි කියන්නේ පැසිව් පර්සනැලිටි කියලා. ඒ කියන්නේ දැන් අපිට හැකියාවක් තියෙන්න ඕනේ පෞරුෂයකට යම් සිද්ධියක් ගැන යම් සිටුේෂන් එකක් ගැන යම් පුද්ගලයෙක් ගැන මට තියෙන මතය විවෘතව පැහැදිලිව කියන්න ඕනේ. හැබැයි අපි ඒක කියන්නේ ප්‍රචණ්ඩකාරී ලෙස නෙවෙයි. මෙන්න මේක තමයි ඔයගොල්ලෝ බලා ගන්න ඕන කාරණාව. දැන් අපේ ගොඩාක් මිනිස්සු දේවල් කියන්නේ ප්‍රචණ්ඩව කෑ ගහලා බැනලා සද්ද දාලා මං ගෙදරින් යනවා උඹලා කිව්වොත් මං උපදිනවා ඉඳපොයතෝ පිට කරන්න මට ඕන දේ තමයි මම මේ ගෙදර කරන්නේ අර හිට්ලර් ටයිප් බෑ. නිසා ඔයගොල්ලෝ බලන්න ගිහිල්ලා මනෝවිද්‍යාවේ තියෙනවා assertive communication කියන්නේ. මොකද assertive communication කියන්නේ? මට හැඟෙන දැනෙන දේවල් විවෘතව තේරෙන්න තව කෙනෙකුගේ අයිතිවාසිකම් කැඩෙන්නේ නැති වෙන්න බොහෝම ස්මූත් විදිහට ප්‍රකාශ කිරීමේ හැකියාව සහ මං ඉන්න මතේ ස්ථාවරව සිටීමේ හැකියාව මේක ඉතාම වැදගත් පෞරුෂ ලක්ෂණයක්. ඉතින් අපේ රටේ මේ දරුවෝ හදා ගන්නකොට අපේ මතේ එළියට එන්න දෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ඔය දරුවෝ හදා වඩා ගන්නකොේ න්‍යායක් තියෙනවා හැම වෙලේම දරුවන් මත බලය යොදන්න එපා කියලා. හැම වෙලේම තීරණ ගන්න දරුවාට ඉඩ දෙන්න කියලා. ඒක ලෝකේ දියුණු රටවල් වල පාවිච්චි කරන න්‍යායක්. උදාහරණයක් අපි හිතමු. දැන් අද පුතා කැමති මොන්ටිසෝරි මොනවා කරන්නද කියලා. તો ළමයා කියනවා මං කැමති අද වැලි සෙල්ලම් කරන්න. පුතා වැලි සෙල්ලම්. අන්ත choice එක දෙන්නේ ළමයාට. දැන් අපේ රටේ තියෙන්නේ කොහොමද? අද අපි කරන්නේ වැලි සෙල්ලම් කියලා. તો ළමයෙක් කියනවා මට වැලි සෙල්ලම් බෑ. ඒව හරියන්නේ නැහැ දැන් වැලි සෙල්ලම් කරා කියලා. ඒ නිසා දැන් අපේ රටේ තියෙන ක්‍රමය තමයි හැම වෙලේම අපිව යම් අච්චුවකට දාලා ඒක ඇතුළට දාලා චප්ප කරලා තද කර හිර කරලා ළමයි හදන ක්‍රමයක් තමයි අපේ රටේ තියෙන්නේ. මේකෙන් වෙලා තියෙන්නේ මොකද්ද? ළමයාගේ පෞරුෂය ඇකිලිලා ඇද වෙලා හතරැස් වෙලා තියෙනවා. ළමයි විවෘත නැහැ. ළමයි නිදහස් නැහැ. නිදහසේ හිතන්න බෑ. හිතන්නකො දැන් ඔයගොල්ලන්ගේ කවුරු හරි ඇවිල්ලා විශ්වවිද්‍යාලේ කියනවා අද VC ගේ ඔෆිස් එක වට කරන්න ඕන. වර යන්න ගිහුවා ඒ කට්ටිය කියනවා දැන් ඉතින් යන්න බෑ කොට හරියන්නේ නැහැ. දැන් අනිත් ඒවා බලය යොදලා තියෙනවා. යමන් කිව්වහම යන්න. අන්න එහෙම නේද? එතකොට අපි යට වෙලා බය වෙලා යන්න ඕන. Tamanට පෞරුෂයක් තියෙන්න ඕනේ. නෑ මම යන්නේ. උඹලට ඕන VC වට කරගනියෝ. මම යන්නේ. අන්න ඒකයි අපේ පෞරුෂය කියන්නේ. ඒ පෞරුෂය කියන්නේ අන්න එහෙම එකක්. මගේ මතය දරන මතේ ඍජුව මම ඉන්නවා. හැබැයි ඒකට අනිත් අයගේ විවිධ මත තියෙන්න පුළුවන්. ඒකත් අපි සලකලා බලනවා. හැබැයි ඒවා බොරු නම් ඒවා අදාළ නැත්තම් රිජෙක්ට් කරලා මගේ මතේ ඍජුව ඉන්න. ඒක තමයි මට දෙන්න තියෙන උත්තරය. ඔය කියන්නේ ඉතින් ඕකට අපි මනෝවිද්‍යාවේ කියන්නේ assertiveness කියලා. හරි? ඒ නිසා අපි අනිත් අයගේ මත අහනවා. හැබැයි අපේ මතේ ඍජුව ඉන්න. Right.
බොහොම ස්තුතියි සර් වටිනා අදහස් උපදෙස් ටිකක් අපිට ඒ පිළිතුර හරහා පැහැදිලි කරලා දුන්නට. Okay. Now let's move on to the second response. Sometimes I feel like stuck in the same place. My life is getting dull and I have no interest in even waking up in the morning. I'm deeply ashamed of myself and I don't even feel like living at all. But then again, sometimes I feel so optimistic and feel like things will work out for me. What's wrong? We know that sometimes we get lost in our thoughts, fantasize a lot. Doctor, what kind of solutions you can give for a person who is in need of help in this kind of situation? Sorry, I can't hear that content. Shall you repeat it? Sure, I sir. can't get that idea. Sometimes I feel like I'm stuck in the same place. My life is getting dull and I have no interest in even waking up in the morning. I'm deeply ashamed of myself and I don't even feel like living at all. But then again, sometimes I feel so optimistic and feel like things will work out for me. What's wrong with me? Yeah. Right. Think like that, right? Actually, she's talking. Sorry, there was a disconnection. Right. Right. So she told me several things about her life. The miserable type of life. She don't interest to things, right? There was a waking problems. There may be some eating problems, the desire lost. So I think she need a personal type of helping, right? That picture look like me. It's just like some the stressful condition. Now she's in not in the normal type of condition. It may be the clinical type of situation. Maybe a little bit of anxiety, high anxiety, or maybe a little bit of mild depression. So she may need some personal attendance, right? So I think, do you have any personal helping source to help her like this situation? I think we are planning yeah. to assess them after this project. Like if they are in need of help, we are getting them information. Yeah. I think she need actually the first one is she need the basic psychiatric assessment or psychological assessment, right? After doing the assessment, we need the proper diagnosis what is going on. So we have to exclude whether there is a depression or whether there is a GAD like generalized anxiety disorder or there is a high level of stress, right? By come to the conclusion only, we will do some management. So I think the just talking is not helpful for this type of clinical scenarios. I think she need personal help. That is my personal feeling. She need help actually. Okay, thank you very much, doctor. I think it will be a great advice for the person who is in need of it. Yeah. It's time to listen to our third response, right, Pinsari? ඔව් අපි දැන් බලන්න යන්නේ අද අපේ සාකච්ඡාවේ තුන්වෙනි රෙස්පොන්ස් එක මොකක්ද කියලා. මම රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක්. මම මේකට තේරුනේ ස්පෙෂල් ඉන්ටේක් එකක් හරහා. ඒ වුණත් මම තාම දන්නේ නැහැ මට විශේෂ උපාධියක් සඳහා යන්න පුළුවන් වේද කියලා.
මට අනාගත බලාපොරොත්තුවක්වත් නැහැ. ඒ වගේම මං තාම හොයනවා මට තියෙන හැකියාව. අපිත් යුනිවර්සිටි එකට ජොයින් වුණු මුල්ම කාලේ මේ ප්‍රශ්නේ අපිටත් මේ විදිහටම තිබුණා. ඩොක්ටර් මං හිතන්නේ අපිට වගේම අපේ අයගේ ලක්කලටත් මේ ප්‍රශ්නේ තියෙන්න ඇති. අපි කොහොමද අපේ හැකියාවන් අඳුනගන්න? ඒ වගේම ඒ සඳහා ගැළපෙන සුදුසුම මාර්ගය තෝරගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා ඩොක්ටර්ගෙන් දැනගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. හරි. මම හිතන්නේ ඊටාම වැදගත් කතාවකට තමයි ඔය අපි ආවේ. ඒ කියන්නේ අපේ personal potential එක. අපි මොනවටද දක්ෂ ඒක කොහොමද හොයාගන්නේ? දැන් ලෝකයේ අලුත්ම නිර්ණායකය තමයි ඔයගොල්ලෝ අහලා ඇති බුද්ධිය කියලා කාරණාවක්. මේ බුද්ධිය කියන කාරණාව ගත්තාම මේ බුද්ධියේ ප්‍රභේද තියෙනවා. දැන් අපි ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා කොරෝනා කියන වෛරස් එකේ ප්‍රභේද තියෙනවානේ. කොරෝනා වල ප්‍රභේද තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි ඩෙල්ටා කියලා එකක් අඳුරගත්තා, ඇල්ෆා කියලා එකක් තිබුණා. ඒ වගේ බුද්ධිය කියන්නේ අපි හිතමු නිකන් සරලව කරන්ට් එක කියලා. දැන් ඔයගොල්ලන්ගේ වචන දැන් මගේ කාමරෙත් මෙතන උඩ තියෙනවා බල්බ් එක. ඒකෙන් මට එළිය හම්බෙලා ඒ එළියෙන් මාව ඔයගොල්ලන්ට පේනවා. දැන් කවුරු හරි ඇවිල්ලා මේ බල්බ් එකට සපයන කරන්ට් එක අඩු කළොත් මාව පේන ප්‍රමාණය අඩු වෙනවා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ ලයිට් ඩිම් වෙනවා කියලා අපි කියන්නේ ඒකයි. ඒ වගේම අපේ මොලේ තියෙනවා මෙන්න මෙහෙම කැලි ටිකක්. මොකද්ද? විශ්ලේෂණ හැකියාව, තර්කන හැකියාව, සංසන්දන හැකියාව, ගණන හැකියාව. right? එතකොට මෙන්න මේ කැලි ටික මේවට අපි කියනවා intellectual properties. නැත්නම් cognitive properties කියලා. right again disconnect හරි එතකොට දැන් අන්න ඒ වගේ මේක දැන් එතකොට දැන් විද්‍යාඥයෝ හාගත්ත මේ බුද්ධියේ ප්‍රභේද තියෙනවා දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම කෙනෙකුට තියෙන්න පුළුවන් සංගීතයේ පැත්තට අර විශ්ලේෂණය තර්කණය පරිකල්පනය වැඩි දැන් ගණිතයේ පැත්තට අඩු වෙලා සංගීතයේ පැත්තට අඩු වෙන්න පුළුවන් දැන් මේකට අපි කියනවා මල්ටිපල් ඉන්ටෙලිජන්ස් කියලා ඒ කියන්නේ අර බුද්ධිය කියන ශක්තිය ප්‍රභේදගත වෙලා so it is called multiple intelligence right so what you mean by multiple intelligence the specific energy inside your brain divided into the specific areas so it is called multiple intelligence ඒකට කියනවා අපි මොනවද මේ සුවිශේෂී බුද්ධිය නැත්තම් බහුවිධ බුද්ධිය කියලා. ඒතර අපි හැමෝම ගත්තාම අපේ හැකියාවන් සුවිශේෂී. දැන් අපි ගත්තොත් අමරදේව. දැන් අමරදේව මහත්තයා ඔයගොල්ලෝ දන්නවා මේ මහලුකුවට මේ සංගීතය පන්ති ගිහිල්ලා මහලුකුවට දේවල් කරේ නැහැ උපතින්ම ඉඳලා හැකියාව තිබුණා. අපේ කේමදාස මාස්ටර් උපතේ ඉඳලාම හැකියාව තිබුණා. සනත් ජයසූරිය ගත්තොත් ක්‍රිකට් පැත්තට උපතේ ඉඳලා නම්‍යතාවයක් තියෙනවා. මහාචාර්ය පර්ණවිධාන ගත්තොත් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා හම්බෙච්ච උපාධියක් නෙවෙයි නමුත් විශ්වවිද්‍යාල මහාචාර්ය කෙනෙකුට වඩා දැනුමක් තියෙනවා. ඒතර මෙන්න මෙහෙම අපිට ඉන්බෝඩ් එනවා අපිට සුවිශේෂී ඒරියා එක. ඒතර දැන් මේක ගණනය කරගන්න මේක හොයාගන්න සුවිශේෂී ටෙස්ට් ලෝකේ තියෙනවා. නමුත් ලංකාවේ මම කියවනේ නැවතත් ලංකාවේ මේව අසාර්ථකයි තාම. ඒතර දැනට අධ්‍යාපන අමාත්‍යාංශයේ කරිකියුලම් එකක් හදාගෙන එනවා 2023 වෙනකොට ඒක හඳුන්වලා දෙනවා ඔය කියන concepts උඩ. දැනට අපිට කරන්න පුළුවන් එකම එක ටෙස්ට් එකක් තියෙනවා විශ්වවිද්‍යාලයේ ළමයින්ට සහ O level වලින් උඩ ළමයින්ට අපි ඒකට කියනවා කැරියර් කී ටෙස්ට් කියලා. ඔයගොල්ලන්ට ගිහිල්ලා නිපුණතා අමාත්‍යාංශයේ අපි තියෙනවා නිපුණතා PS කියලා තියෙන ඔය නාරායන් පිට නිපුණතා PS යට කොටසේ මේ ටෙස්ට් එක කරනවා. ඒතර එතන තියෙනවා ප්‍රශ්නාවලියක්. මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා ඔයගොල්ලෝ ආන්සර් කරනකොට ඔයගොල්ලන්ගේ ටැලන්ට් එක කොයි පැත්තෙන්ද වැඩිපුර එළියට ගන්න පුළුවන් කියලා වාර්තාවක් එනවා.
හරි එතකොට අපි කෝස් එකක් ඩිසයින් කරනකොට කෝස් එක තෝරගන්නකොට අන්නේ ඒ graph එක දිහා බලලා හිතන එක තමයි හොඳ කියලා මං හිතන්නේ. දැනට ඒක ලංකාවේ හොඳට පාවිච්චි කරලා තියෙනවා. ඒක ගොඩාක් වෙලාවට නිවැරදි. දැන් ඔය මට එන ගොඩාක් ළමයින් මං හිතෙන්ට යවනවා. මොකද අපි වැරදියට ගිහිල්ලා සමහර වෙලාවට ඔන්න දැන් ළමයි ගිහිල්ලා එකපාරට සයන්ස් කරන්න තෝරනවා. බලනකොට සයන්ස් පැත්තට කිසිම මොලේ හැකියාවක් නැහැ. තාත්තා ડોක්ටර් අම්මා ડોක්ටර් කියලා මෙයා යනවා මෙඩිසින් කරන්න. කියලා එන ගන්නවා. මේ පාර. ටෙස්ට් එක කරලා බැලුවාම තියෙන්නේ මෙයාගේ තියෙන්නේ ටෙක්නොලොජි පැත්තට. වැඩි තියෙන බයෝ පැත්තට නෙවෙයි. ඉතින් අම්මත් කියන ડોක්ටර් මෙයා පොඩි කාලේ ඉඳලා වයර් කෑලි අමුණන එකම තමයි කරේ කියලා. හැබැයි ඒකට අවස්ථාව දීලා නැහැ අම්මලා. අම්මලාගේ ඔළුවේ තියෙන්නේ මෙයාව කොහොම හරි ડોක්ටර් කරන්න. ඔන්නෝම අපේ තියෙනවනේ කල්චරල් කෑලි. දැන් අම්මා ડોක්ටර් නම් මේ දුවත් ડોක්ටර් වෙන්න ඕනේ. එහෙම ඒවා තියෙනවා. නමුත් ඒවා ගැලපෙන්නේ නැහැ. එහෙම මොළ ඩිසයින් වෙලා නැහැ. තාත්තා ડોක්ටර් වුණා කියලා දුව දැන් මගේ වුණත් මගේ පොඩි දුව ගත්තොත් එහෙම එයා තනි කරම ඉන්නේ පරිසරේ. ඔය පණුවෝ ගේනවා, දැලඹුවෝ ගේනවා, බෝතල් වල දාන් උන් අධ්‍යයනය කරනවා. දැන් ගස්වල කොළ කඩන් ඇවිල්ලා ඒවා දිහා බලනවා. ඉතින් එයා ජීවත් වෙන්නේ පරිසරයත් එක්ක. මම හිතන්නේ එයාව ડોක්ටර් කෙනෙක් කරන්න මං හිතේ. එයා ගිහිල්ලා මං හිතේ එයා ඔබ්සර්ව් කරගෙන ඉන්නවා මේ දවස්වල. දැන් මේ දවස්වල කුකුල් පැටව 4ක් ගෙනල්ලා දැන් කුකුල් හදනවා, උන් බීත්තර රක්කවනවා. එයා ඉන්නේ මේ සත්තුත් එක්ක බල්ලෝ හදනවා. ඒතර එයා නේචර් එකත් එක්ක ගනුදෙනු කරනවා. ලොකු එක්කෙනා ඊට වෙනස්. එයා තනිකර ඇකඩමි. එයා නේචර් එක තියෙනවද දන්නේ නැහැ. එයා තනිකරම කරන්නේ පොත් පාඩම් කරනවා, අරවා කරනවා. ඒක වෙන ටයිප් එකක්. අන්න එහෙම අපි හැමෝම එක එක විදිහයි. ඒතර තමන්ගේ විදිහ හොයාගන්න එකක් බොහොම ක්ලෝස්ලි මොනිටර් කරලා හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අර සුවිශේෂී ටෙස්ට් එක කරන්න පුළුවන්. ඉතින් එහෙම කළා විශ්වවිද්‍යාලයේ කෝසස් තෝරගන්නවා නම් මට හිතෙනවා අර ප්‍රතිඵලත් හොඳ වෙයි. තමන්ට ස්ට්‍රෙස් එකත් අඩුයි. තමන් ආසාවෙන් කරනකොට තමයි වැඩක් හරියට නිවැරදිව කරන්න පුළුවන්. මොකද ආසාව එන්නේ මගේ අදාළ බුද්ධි විශේෂයත් එක්ක. දැන් මම ගැලපෙන්නේ නැති බුද්ධියකට අදාළ එකක් තෝරගත්තොත් මගේ ආසාව එන්නේ. මොටිවේෂන් එක නෑ. ඒතර මොටිවේෂන් එක නැතුව යම පටන් ගත්ත ගමන් ස්ට්‍රෙස් එක වැඩි. ස්ට්‍රෙස් එක වැඩියෙන් ලෝඩ් වෙලා වැඩේ කරගන්න බැරි ඒ පාර විශ්වවිද්‍යාලෙත් එපා වෙලා වාත වෙලා රිපීට් වෙලා වාත වෙවි ඉන්න ඒ පාර ඉතින් ওই පෝස්ටර් එක ගා ඉන්න පුළුවන් පාරවල් දිගේ එපා විත් එක. ඕක තමයි කරන්නේ ඊළඟට. හරි. Thank you so much, sir, for that great explanation. Now let's move on to our next response. I've been an introvert during my school life. Now that I'm in the university, I'm involved in several extracurricular activities. Since I have to interact a lot throughout the day, I feel drained. And also, I get really stressed and guilty if I don't deliver the same energy towards everyone. Doctor, what kind of advice you can give to a person who is an introvert in nature? If one of our friends is having this kind of situation, as a friend, how can we help them? Sir, I think you're on mute, sir. Right. The disconnection may be due to my fault, or isn't it, or your fault? Is it, I think, my fault, isn't it? I'm not sure, sir. Okay, let's see. Sorry? I'm not sure. You sir, can't like- sure. yeah. All right, okay. So shall we move to the question? Sure, sir. This is the question, isn't it? I have several extracurricular activities and I have interact a lot throughout the day. I feel drained and I also get really stressed and guilty
if I don't deliver the same energy toward everyone. Right. Okay. Now, she give another type of explanation or another type of what you call the spectrum of our brain science. So shall I introduce some slide to explain this, right? Now give me 1 minute. Give me 1 minute, right? Right. Now, this is the curve that I want to explain. Right. Now, you should know there are some principles when you are engaging your brain to different activities or goal or target, right? You should know this graph. This graph describes what is the relationship between your stress level and the brain, right? The primary function of the brain is just handling your day-to-day works, right? You know, this way your performance is increasing, this way your level of stress is increasing, right? That is called this way. This way your stress is increasing, and this way your performance is increasing. You can see this white area, right? It is called very low mood. Control is on means kammali, epa veccha nidana, lazy, you feel right, don't awake, you don't want to awake, stay in the bed, pull your bed sheet like that, right? Okay, now you can see when the stress level is gradually increasing, what happens is you come to this C zone. C zone means it is called technically comfort zone. In comfort zone, you feel highly motivated, your focus is good, your cognitive function like analytical power, calculating power, all the mental abilities, cognitive power is optimized. Where? This comfort zone. So, in our point of view, in psychiatry and the psychological neuroscientific point of view is, when your brain is engaging, or you are going to engage your brain in an activity or task, what is the first condition that you have to establish is the comfort zone at the stress level. This is what happening in when you start a car. You know, when you start the car, there is an engine. So when you start the car, the heat level of the engine is gradually increased and come to a certain point and lock, right? So how much you accelerate in the engine, there is no heat increasing, right? It does not increase. So it controls, there is a thermoregulation mechanism is going on, right? So it is maintained a normal temperature. Just like that, whatever the task that you are engaging, or whatever the challenge you are doing, or whatever the exam you are ready, right? You have to lock your attention at here. But however, there are some conditions, right?
we can't lock our attention at this comfort zone. Then what happens? Your tension exceed the comfort zone and come to this red zone or distress. So when the distress comes, so when we are in the distress period, what that mean? That means you may have so many clinical features, right? I will give a clear picture. What are the clinical features, right? So you have physical features like headache, body ache, right? What we call the breathing difficulties, right? Palpitation, that means your heart is pumping, right? You feel your heart rate, then nausea, abdominal distress, abdominal burning sensation, just like without proper medical cause, you may have diarrhea, ulcers in the mouth, right? Loss of appetite. So you are oversweating. There are so many physical features, as well as you may have some mental features like troubling sleep. You may have you can't memorize. So it take too many times to understand the thing. You can't maintain your focus. You are highly sensitive for small things, right? You can see. I'm not going to explain all those things. So those are what we call the clinical features. So when you have clinical features, very distressing. So my argument is, why can't we lock our tension level at the comfort zone? Why it exceed the comfort zone? That is what we call, again, we come to the topic called personality. So personality, when you have a good personality, means you have a good capacity, or you may have a good tolerance level. That is in technical called resilience. Resilience means you have good tolerance level to stress. So what is the problem is, when you're having a low tolerance threshold, what will happen? A minor stimulant comes to you, then what happens? Your stress level go to the clinical zone, right? By looking at your stories, then that person's story, you have seen, she tell, I don't deliver the same energy towards anyone. She that means she may have some clinical type of features now she is giving. Why? She can't control the stress level at this comfort zone. That may be the personality issues. That may be the personality issue. So how can we manage that, right? When stress management, when you are talking the stress management strategies, one is the simple strategies and the specific strategies. General strategies we can use, and there may be some therapeutic type specific management in stress management. What are the general things, general management? So as I already told you, now if you select your course, right? If you select your course properly or in scientific manner, so you are engaged in the ideal pathway. So at that scenario, the stress level is very low. Sometimes you used to do so many works in the term of what we call the procrastination. So always you procrastinate your works. Ultimately, what will happen? Ultimately, what is happening? But the exam is very closer. So that is what we call the procrastination, right? Always you are procrastinate. Then what happened? Within given limited time, you have to do a lot of works. So then it creates the stress source. Then you may have some personality tendencies, like
she told me she may have some introverted type of person. Introverted means she express, he used to, no, he don't like to express his emotion, his feelings, his ideas, right? That is what we call introverted personalities. So extroverted means freely they will say what they feel, what they think, what they want to do, what their expectations, they freely say. But introverted people, they don't say. Modify that we what we call the personality traits, so it will also help you to reduce your this clinical type of feelings. So I think you may go to the counselor and ask and have a discussion, a good discussion and therapeutic approach to improve your personalities. So improve your personalities. That is what called the assertive training program, right? I think that's very useful to modify your personality. I think if you can modify your personalities, this will personality features and all the things will vanish definitely, and you can manage your stress level and you can do your works at the comfort zone. So then you don't want to. I think naturally the brain always come to the comfort zone, whatever task you are engaging. So I think that is the advice that I want to give. Please follow these things, counselor, and have a good discussion with her and tell, oh, she, this is the problem. So I think she needs some psychotherapeutic intervention to improve her assertiveness. Okay. thank you sir අපිට පැහැදිලි උත්තරයක් ලබා දුන්නට. අපි දැන් බලමු අපේ ඊළඟ රෙස්පොන්ස් එක මොකක්ද කියලා. දුක කියන සිතිවිල්ල අධිකව සිතට පැමිණීම පාලනය කරගන්නේ කෙසේද? සාමාන්‍ය පරිදි සතුටින් ජීවිතය ගත කරමින් සිටියත් ගෙදර අය සමග වෙන කෙනෙක් සමග හෝ ඕනිම කෙනෙක් මම ආස නැති දෙයක් කේන්ති යන දෙයක් කළ විට එය ඒ දවසම කල්පනා කර කර දුකෙන් සිටීමට මට සිදුවේ. එය මට විශාල කරදරයකි. එයට විසඳුමක් ලබා ගැනීමට කැමැති. ඇත්තටම ડોක්ටර් අපි හැමෝම කැමති සතුටින් ජීවත් වෙන්න. හැබැයි දුක කේන්තිය වගේ මේ බාධක ඇවිල්ලා ඒ මාර්ගය අහුරන වෙලාවලුත් නැතුවම නෙමෙයි. ඉතින් ડોක්ටර් මේ වගේ ආවේගයන් මේ වගේ හැඟීම් පාලනය කරගන්න අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? right. දැන් මෙහෙමයි. අපිට අපේ ජීවිතේ අපි කැමති වුණත් අකමැති වුණත් අපිට මුහුණ දෙන්න සිදුවෙන ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි වියෝවීමයි අවිනිශ්චිත භාවයයි. දැන් ඔබට දේවල් වියෝවීම කියන එක අපේ ජීවිතේ අපිට හම්බෙන උරුමයක්. අනිත් එක අවිනිශ්චිත භාවය. දැන් හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ විභාගයකට මුහුණ දෙනවා. ඒතර විභාගයකට මුහුණ දෙනකොට ඔයගොල්ලෝ පාස් වෙයිද, ෆේල් වෙයිද, ෆස්ට් ක්ලාස් එකක් එයිද නැද්ද? ඔන්න අවිනිශ්චිතතාව. that is called uncertainty. right? ඒක අවිනිශ්චිතතාව. ඒ වගේම වියෝවක්. දැන් තමන් හිතපු දේ වෙන්නේ නැහැ. මං හිතුවා හොඳට විභාගේ පාස් වෙයි කියලා උන්නේ නැහැ. මං හිතුවා ගෑල් ළමයෙක්ගෙන් යාළුවෙන් දැව්වහම එයා කැමති වෙයි කියලා කැමති උන්නේ නැහැ. මං හිතුවා මට මේ ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තමයි මුහුණ දෙන්න අවිනිශ්චිතතාවයක් තියෙනවා ලෝකේ, වියෝවීමත් ලෝකේ තියෙනවා. එතකොට දැන් මේ අවිනිශ්චිත භාවයයි වියෝවීමයි කියන කාරණා දෙක ලෝකෙන් තුරන් වෙන්නේ නැහැ. දැන් කොරෝනා තුරන් කරන්න පුළුවන් වෙයි අනාගතේ. නමුත් ඒක තුරන් කරන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අපිට කරන්න වෙන්නේ මොකක්ද? මේ වියෝවීමයි අවිනිශ්චිතතාවයටයි මුහුණ දෙන විදිහට බ්‍රේන් එකේ ෆෝමැට් එක වෙනස් කරගන්න වෙනවා. දැන් දවසක් බුදුහාමුදුරන්ගෙන් ඇහුවා, බුදුහාමුදුරුවෝ දවසක් ඇහුවා මහණෙනි මිනිස්සුන්ට ප්‍රශ්න කීයක් තියෙනවද කියලා. ඒතර හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි මිනිස්සුන්ට පෞල් ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා, සමාජීය ප්‍රශ්න තියෙනවා, දේශපාලනික ප්‍රශ්න තියෙනවා, ආගමික ප්‍රශ්න තියෙනවා, සංස්කෘතික ප්‍රශ්න තියෙනවා කියලා මේ අපි කියනවා වගේම ඉතින් ප්‍රශ්න වැලම කිව්වා. ඒතර බුදුහාමුදුරුවෝ පැහැදිලි උත්තරයක් දීලා කිව්වා your explanation is wrong. ඔබේ විග්‍රහය වැරදි කියලා.
එපාර ඇහුවා හම් ග්‍රහය වැරදි කියලා. එපාර බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකෙට මිනිස්සෙක් ඉපදුනා නම් පවතින එක ප්‍රශ්නයයි. මොකද්ද මේ ප්‍රශ්නේ? දැන් මම කියලා කෙනෙක් හැදිලා ඉන්නවා. ඒතර මම කියලා කෙනෙක් හැදිලා ඉන්නකොට මං කැමති විදිහක් තියෙනවා. දැන් මට ආකල්ප තියෙනවනේ. මං කැමති මෙන්න මෙහෙම ජීවිතයකට. ඒ ජීවිතේ මං කැමති මේ වගේ කෙනෙක් බඳින්න, මං කැමති මේ වගේ රස්සාවක් කරන්න, මං කැමති මේ වගේ ඉගෙන ගන්න, මං කැමති මේ වගේ ලස්සන ගයක් හදන්න, මං කැමති මේ වගේ ප්‍රදේශයක ඉන්න, මේ වගේ වාහනයකට මං හරි ආසයි. ඊළඟට මං කැමති පාරේ බස් මෙහිම යනවා නම්, මේ සමාජයේ මිනිස්සු මෙහිම ඉන්නවා නම්, මං හිතන දේශපාලනඥයා බලයට එනවා නම්, අපේ තාත්තා බොන්නේ නැතුව ඉන්නවා නම්, අපේ මහත්තයා සිගරට් බොන්නේ නැත්නම්, අරක්කු බොන්නේ නැත්නම් මං කැමති. ඒතර මේ ලෝකේ මං කැමති විදිහක් තියෙනවා, මං අකමැති විදිහක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා. හරි බුදුහාමුදුරුවෝ කියනවා මං කැමති විදිහ සිද්ධ වෙන්නේ නැහැ වගේම මං අකමැති දේවල් මං වටා සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන වැඩේ තමයි යන්න එනවා අර ප්‍රශ්නේ මොකද්ද? දුක. දුක කියලා කියන්නේ අපි හදාගන්න එක. නැතු මේ දුක කියලා එකක් පවතින්නේ නැහැ. ඒතකොට බුදුහාමුදුරන්ගේ විග්‍රහය තමයි දුක පවතින්නේ අනිත්‍ය ස්වභාවය නිසා. දැන් මං කැමති නැහැ නාකි වෙන්නේ. නාකි වෙනවනේ. නාකි වෙනවා. So you are getting older. So how can we stop that? That is a normal phenomena. Getting old or aging. Aging means it's a normal scenario in our life. But we don't like it. But it's happening. Every second it is happening. Right? So we don't like to get in disease. There is a natural occurring. Right? It's always, all the time it is happening. එනිසා අතර මේ දුක කියන්නේ මේ ලෝකයේ පවතින එක්තරා ස්වභාවයක්. එහෙනම් මේකට කරන්න තියෙන්නේ මොකද්ද? අපි මොලෙන් තේරුම් ගන්න ඕන මේක ස්වභාවයක් කියලා. ඒතර වියෝවීම එකඟ වෙනවා. accept that. ඒකට අපි කරන්න ඕනේ මොලේ යම්කිසි philosophical කොටසක් develop කරන්න ඕනේ. හරිද? අපි ගිහිල්ලා බුදුදහම චුට්ටක් බලලා කොහොම කල්පනා කරලා right අපි පිළිගන්න වෙනවා. වියෝවීම ලෝක ස්වභාවයක්. කියන්නේ දැන් මම විභාගේ පාස් වෙන්නත් පුළුවන්, ෆේල් වෙන්නත් පුළුවන්. දෙක මේ ලෝකේ ස්වභාවය. ඒතර අපිට තියෙන්නේ දුක නැති කරන්න එකම ක්‍රමයයි මේ ලෝකේ මොකද්ද? ස්වභාවයට එකඟ වෙන එක. දැන් අපි තුන් මං ගෑල්ලා මේකේ යාළු වෙන්න ආන්න යනවා. මම හැබැයි දැනගෙන යන්න ඕනේ. බෑ කියන්නත් ඉඩ තියෙනවා. ඒතර ඒක පිළි අරන් තියෙන්නේ. හරි මං කියනවා right. මං කැමති ඔයාට කියලා වුණා. ගෑල්ලා මේක කියනවා බෑ කියලා. right ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාට කැමති වෙන්නත් පුළුවන්. මං නිකන් අහන්න ආවේ. ඉතින් ඔයාට මං කියන ඉතින් කැමැත්තක් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. නැතත් ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා අපි ඒ පාර මොකද නොකැමති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගෑල්ලා වෙන මාව අල්ලන්නේ නැත්නම් ඉතින් මැටෙන්නේ. ඒකට අපි එකඟයි. හරි එකඟ නම් දුකක් එන්නේ නැහැ. මට කැමති එකේ කම්බෙනකන් ඉතින් යාළු වෙන්නම් අහන්න තියෙන්නේ. හරි එතකොට ඇහුවාම ඉතින් ඔය කැමති එක හොයාගන්න පුළුවන්. ඉතින් ඒකට මේ මැරිලා බෙල්ල කඩාගෙන පීයෙන් එනගෙන නටන්න ඕනේ නේද? නිසා දැන් ඔන්නෝම අපි මේක දාර්ශනිකව හිතන්න ඕනේ. තර්කානුකූලව හිතන්න ඕනේ. හේතුවාදීව හිතනකොට දුක කියලා එකක් නැහැ. දැන් උදාහරණයක් මට කොල්ලෙක් ආව මේ ළඟදී. ඔය ඉතින් හිටියේ ඒ නමයක් එයි කියලා. ආවේ 6යි. ඔන්න වියෝවීම. තමන් හිතන දේ සිද්ධ වුන්නේ නැහැ. තමන් හිතන දේ සිද්ධ වුන්නේ නැහැ. මුට දුකක් ආවා. මොකද කරේ? පෙනඩෝල් පෙති 150ක් විතර බීලා සී නැති වෙලා ආයිෂු දාලා liver failure ඇවිල්ලා අපි එලා ලොකු අමාරුවක් කරලා වෛද්‍යවරු බේරගත්තා. මං හම්බෙන්න ආවා. මං හපොදා. මොකෝ උනේ? තුනන්නේ. දාන්න බාන්න දැන් මොකද මෙයාගේ ප්‍රශ්නේ? එකඟ වෙන්නේ නැහනේ. දැන් 3යිනේ නැත්තේ ඒ 6ක් තියෙනවනේ. දැන් 6ට එකඟ වුණා නම් මොකෝ ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නැහැ. එයා ඩක් ගාලා කියනවා රයිට් විභාග කියන්නේ කොහොමද? අයියෝ අපි හිතන ඒවා වෙන්නේ නැහැ. මං අතින් වැරදි වෙන්නේ. තමාට උන් අතින් වැරදි වෙලක් දන්නේ. ඔන්න රීකරෙක්ෂන් එකක් දාලා බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මට ඒ ලෙවල් වලට සයන්ස් කරන්න ඕනේ. මැත්ස් වලටත් හොඳයි, මට ලකුණු වලටත් හොඳයි. ඒක කිසි අවුලක් නැහැ මං ගිහින්. සයන්ස් කරන්න ඕනේ. ඒ නම් මේ මොන බම්බුවක් දවහත පාග වැඩක් නැත් ඒවා කියලා කල්පනා කරලා හිත හදා ගන්න පුළුවන්.
දැන් මෙයාට බෑ. ඇයි බැරි? ඇඩ්ජස්ට් වෙන්න බෑ. දරා ගන්න බෑ. ඇයි? අර මනසේ තියෙන දැඩිකම්. නම්‍යශීලී වෙන්න බැරුව තියෙන දැඩි ස්වභාවය. ඒක මම දකින්නේ ළමයින්ගේම වැරද්දක් නෙමෙයි. ළමයි හදා වඩා ගැනීමේ ක්‍රමය අර මං කියවනේ ආයිත් බොක්ස් එකක් ඇතුළට දාලා අපි රිංගවනවා කියලා බොක්ස් එකකට. එතකොට ඌට නම්‍යශීලීව විවෘතව දේවල් බලන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. තමයි විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාග කියන එකට මම නම් මගේ ළමයින්ව ඉරි වැටෙනවා. මොකද ඌගේ මොලේ ඔක්කොම කෑලි ගිහින් තියෙන්නේ. හරි? ශිෂ්‍යත්වේ පාස් කියලා කිව්වොත් ඌගේ කෑලි සෑහෙන්න ගිහිල්ලා මොලේ. මොකද අර බොක්ස් එකේ දාලා හිර කරලා තියෙන්නේ. එතකොට ඌට මොනව කරයිද දන්නේ නැහැ ලොකු වෙලා. හරි? බුද්ධිරේනේ කොළොන් ශිෂ්‍යත්වේ පාස් වෙන හැබැයි පෞද්ගලික සෑහෙන කොටස් ටික ඩැමේජ්. ඒක සෙල්ලමක් නෙවෙයි ශිෂ්‍යත්වේ පාස් වුණා කියන්නේ. මට නම් පුදුම බයයි ළමයි ශිෂ්‍යත්වේ පාස් කිව්වහම. හරි? නිසා මට තියෙන දේ තමයි මම ඔයගොල්ලෝ යෝජනා කරන්නේ දුක කියන්නේ බය කියන්නේ මේ ලෝකේ පවතින සිද්ධාන්තයක්. ඒක දිහා බලන්න දාර්ශනික ක්‍රමවේදයක් හදාගන්න ඕනේ. දාර්ශනික ක්‍රමවේදය තමයි දුකට සහ බයට එකඟ වෙන එක. එකඟ වුණා නම් මානසික ගැටලුවක් නැහැ. මානසික ගැටලුව කියලා කියන්නේ එකඟ වෙන්න බැරි එක. හරි? ඒතර එකඟ වෙන්න හිත හදාගැනීමේ ක්‍රියාවලිය බල ගන්නන්න ඕනේ. accept කියලා කියනවා. කියන ඉංග්‍රීසියෙන් simple acceptance. සරලව එකඟ වෙනවා. හරි? විභාගේ ෆේල් වුණා. ෆේල් වෙනවා රිපීට් කියන එකට තමයි කියලා එකඟ වුණා. එයාලා මේක යාළු වෙන්න ඕන. ඒකේම තමයි ඒක කොහෙද? ඒතර දුක කියලා එකක් ඉවරයි. දුක පවතින්නේ එකඟ වෙන්න බැරි නිසා. හරි? ඒ නිසා එකඟ වීමට හිත හදාගන්න එක යම් කිසි ක්‍රියාමාර්ග ටිකක් ගත්තොත් මම හිතනවා දුකෙන් නැතුව සාමාන්‍ය විදිහට අපිට ඉන්න පුළුවන්. Okay? Right. Thank you very much, Doctor. It was a very insightful answer. Now, this is an announcement for our participants today. Now, you can send us any questions or concerns you have via the chat box. So, we have a request to mention the test you mentioned earlier. Can you please? All right. So, it is called මොකක්ද ඒකට කියන්නේ කියන්නේ මේ යතුර මොන යතුරද මම කිව්වේ ඉඳ personal career key test ඒක වෘත්තික යතුර කියලා තමයි හඳුන්වන්නේ ඒගොල්ලෝ වෘත්තික යතුර career key test. So where can we find that test? It's a website. Yeah, you can go to that. There is a place at Narayanpet. It is called Nipunata PSA. That is the Ministry of Vocational Training and so on, right? So there is a place called Nipunata PSA. And go to the Nipunata PSA in first floor. There is a section called Career Guidance Unit. So go to that career guidance unit and meet them. They will then just tell you that what is the need of I am coming. So I want to do a career key test. Then they will introduce you the test. It is free test. You don't go to pay it, right? Okay, sir. Thank you very much. Guys, if you have any questions, please put in the chat box now. There are two questions I have got. What can I do to get rid of a guilt from something I have done in the past? Sorry, I can't hear you. I'm sorry, sir. What can I do to get rid of a guilt from something I have done in the past?
again block it. Sorry. Can you repeat it? There is a stuck. Okay. What can I do? Shall I see it in the chat box? Is it? There. So how do you reduce our stage fear? Doctor, do we have such assertive training programs in Sri Lanka to improve our personality training? There are so many fictions, right? I can't find what you are saying here. Is it a different chat box? No, sir, it's the same one. Let me send it again. I can't copy it. Shall I read it, sir? Okay. What can I do to get rid of a guilt from something I have done in the past? All right. Okay. So what are the things that you want to reduce the guilt? Okay. There are so many techniques and ways that you can get rid of your guilt, right? One is you should define with the what you mean by guilt. So you have to define it. What you mean by guilt? What is guilt actually? There are some things that I have done, right? But we feel it is guilt. But in philosophical way or in rational way, see the scenario, then there is no guilt. In normal way, in social aspect or cultural aspect, or sometimes it's some religious aspect, so you may feel it's a guilt. But if you can change the way of thinking to see the incident, right? So whatever the incidents, you can see the different angles, isn't it? You can see the different angles. So some angles, when you see it in certain angles, you feel guilt. But in philosophical angle, you don't feel guilt. So in psychotherapy, what normally we are going to our clients is change their thinking pattern, change their way of perception. So we train them to see in logical manner or more philosophical manner to see the questions, right? Then what is the best thing I am recommending is to change the way of thinking, change the way of perception, right? Sometimes if you change the perception, you see there is no things to worry or no things to make guilt, right? So, my direct answer is change your way of thinking, right? Then there's an example, right? Then I decide to stop my affair, right? I decide to stop my affair, right? Then my boyfriend or girlfriend say, stop this, I will commit suicide. Okay, you do, but I stop. Then she or he committed suicide, but not die, but escape. But then you will have a feeling of guilt. So you feel guilt. But in philosophical argument, so I have right to give my consent to the boy or girl, as well as I have a right
to stop that also. Or if I don't like, so I can't, if I can't continue with this much of suffering, so I don't feel him, his attitude and the mental things, I can't adjust. So then I have a right to stop. So you direct say, I can't live with my attitudes are different. I know several times I tried to adjust you, but I can't do that. So very sorry. So I want to stop this. Then he will say, you can't stop. අර කෙල්ලෝ කියන්නේ දැන් මගේ ජීවිතේ ඔයා බාර අරන් ඉවරයි දැන් ඔයාට නවත්තන්න බෑ. No, you can't say like that. ඔයාගේ මට උරුම වෙලා ඉවරයි. සින්දු වල ඒවා තියෙන්න පුළුවන්. සින්දු වල කියන්න පුළුවන් ඕනේ හැටි. ඒ වුණාට ඒවා අපිට කැමති නැත්තම් you have to stop. Stop. හරි. එතකොට when you see in the philosophical angle and assertive angle, there is no feeling of guilt. හරිද? ඒතර මං හින්දා යව හබිව නෙමෙයි උගේ මොලේ අවුලක් හින්දා වාබිලා. But some people say, because of my fault, she committed suicide. No, it's wrong explanation. But you should have another explanation. There may be some personality issues. I am not responsible for his death. මම නම් එහෙමයි. ඉතින් මැරිට එයා නෙවෙයි. And I don't feel guilt. There is no reason to guilt. What I directly say, why I'm stopped, that is the assertiveness. I say this is the other reason, this is very reasonable reason, because I can't continue this affair because of this. So I try to adjust, but I can't do that. So I have a right to stop this. To directly say in an assertive manner, not in violent manner, and you apologize and you go. Correct? That is our right. So go and read the assertive rights. There are 21 assertive rights. Ask them your participant to go and read the assertive rights in the Google. Just type in the Google, what are the assertive rights? So there are 21 assertive rights. So we have that assertive rights. We don't want to violate our own assertive rights. Saying yes, it's an assertive right. Or no, it's my right. Right? So we don't want to may feel guilty if I say no. අපි તો යාළු වෙන්න ගෑල්ලම් එකකින් ආලා බෑ කියලා. බෑ කිව්වම කමාර කට්ටිය අර මෙහෙම ඔළුවේ තියන් දැකලා ඒ අයියා මොනවයි තයි දන්නේ අප්පපව් අප්පරේ මේකේ කියන feeling guilt. But I have a rights. If I don't like, you can say no. No. That is my right. That is the assertive right. Right? So, the feeling guilt means change the different angles. Try to see the problem in a different angle, or see the rational manner, or philosophical manner, or another angle, or change the perception. Then there is no feeling of guilt. Guilt is also the personality issues, right? Okay, I think the answer is more than enough. Yes, sir. Thank you. Thank you very much for that answer. And I have another question. How to deal with people that hurt you a lot? How to cope up with stress of loaded work in studies? How to Deal with people that hurt you a lot. Right. How to deal with people who hurt a lot. Okay. Right. Again, my answer is very simple. Be assertive. Be assertive. Right? Be assertive means you have your own assertive rights. Right? You have say no. Right? You have a right to say yes. Also, you have rights to reject. Also, you have to rights to commend the things. Also, you have a right to reject it. You have to respect as a person like important people. So you have
to get the respect from others. That is your right. එතකොට දැන් if someone try to hurt me means what? Right? The people around us, they can say anything to us. Right? They can say anything to us. Or they can, so many things they can do against me. Or maybe physical harming, or maybe psychological harming. There are so many interventions, right? Ways they can approach us. So there are some, when they are come to physical harming, so there are so many things I can do. So you can go to the police, or you can complain to the authorities. There are so many authorities, and it's another, there are so many things. But in psychological impacts or psychological harming, like bullying or the psychological impact, so there are some laws, or there are some judicial procedures you can do. But you know, as Sri Lankans, we know about the judicial procedures are very long scenarios, so people don't want to go, right? Then what is the best thing is, again, we change the perception. There is no way out. Now think about what Lord Buddha did. Lord Buddha, right? Completely what he did was, you know what? Change the perception. Change the perception about the aging. He changed the perception about the getting diseases. He changed the perception about the getting. So you are old, right? There are so many things. He changed the perception. Then, Lord Buddha gave. So when we are getting distressed because of this incident, because of this person, because of him, he is the responsible for, he did for everything to me. So we are getting distressed. Why we are getting distressed? We are getting distressed is our own belief, our irrational way of thinking, our illogical thinking. Right? Then again we have to come to the conclusion that if you change your very simple example, I will say, I think just imagine that today is my birthday, isn't it? Today is not actually today is not my birthday, right? But I'm imagining today is my birthday. But my wife and my mother, my father, there are a lot of people, then I think that they should call me because today is my birthday, so they wish me. That is my perception, right? Now just imagine my wife will not call, or does not call today. Whether she forget my birthday. Can't it happen? What do you think? Can't it happen? In my perception, it can be happen. So I don't want to call even my birthday. That is my. But I got a girl. For the treatment. Her boyfriend forgetted to call her birthday. You know what she did? Get a knife and cut all the hands and the legs, thighs. Because what is the reason? Her boyfriend did not call her birthday. Why? Illogical, irrational ways of perception. So illogical, irrational ways of
perception, no illogical, irrational ways of thinking. So if you modify your thinking, if you modify your belief, so if you remove your irrational, illogical belief, so you are happy. You don't want to get hurt. You don't want disturbing from others. Well, there is no place to inside me, so they can't cheat me, they can't hurt me. Why? My internal brain structures, my belief, and my concepts, so you are calling mindset. There are so many terms now. You know, mindset, cognitive structures, schemas, attitude. There are so many terms, right? Belief. So if you can change your mindset, what happened? What is the immediate result is it change your perception, right? Every psychological problems is not responsible for others. Now we primarily used to think my problem is because of him, because of this situation. No, it's completely wrong. My psychological problems, who is the creator and who is the director? The director of my all mental issues. Right? Physical issues is different, I know. Right? It's that's okay. But it's a physical harm. There's a direct impact. If someone criticizes me, yes, allow them to criticize. I don't want to get inside. I don't want to get suffering. Well, they have rights to criticize my things. They can say anything, but it harm to my personal image or my money or my something valuable in my value thing in my life, then I go to some legal procedures. Right? Otherwise, I don't want to suffer it. I don't want to get it. Right? You laugh and let it to go. Answer is enough, isn't it? Yeah, so that was a beautiful answer. Pinsari, I think you have got questions as well. ඔව් සර් තව ප්‍රශ්නයක් අපිට chat එකට දාලා තියෙනවා. තමන් ගැන අනිත් අය මොනවා හරි හිතයි කියලා තමන් කරන හොඳ දෙයක් අතාරින්න නැතුව තමන් ඇතුලේ රඳවගන්නේ කොහොමද ડોක්ටර් කියලා අහලා තියෙනවා. ඔව්. ඒක තමයි අපි මෙච්චරලා කතා කරේ. දැන් ඒකනේ අපි කිව්වේ assertiveness කියලා. දැන් assertiveness කියලා එකේ අදහස් කරන්නේ දැන් මට හැම වෙලේම හිතෙනවා මම මොකක් හරි දෙයක් කරන්න ගත්තාම අනිත් අය මං ගැන මොනවා හිතයි. කළු සීයා මොනවා කියයි. පුංචි අම්මලා මොනවා කියයි. මගේ යාළුවෝ ඒ ගැන මොනවා හිතයි. උන් තැන් වල මේ ගැන කතා වෙයි නේද? එතකොට දැන් මේ අනිත් අයට ඕන දෙයක් හිතන්න පුළුවන් නේ. මට ඒක නවත්තන්නේ කොහොමද මම? How can I stop it? පළවෙනි දේ තේරුම් ගන්න ඕන අපිට තියෙන ඕන logical arguments අපේ ජීවිතේට. අපිට තියෙන ඕන rational argument. තර්කානුකූල arguments තියෙන්න ඕන. ඒතර එක එක විදිහේ arguments අපිට අවශ්‍යයි. හරිද? ඒතර කොහොමද මේ arguments අපි කරන්නේ? මේ arguments අපිට කරන්න තියෙන හොඳම විදිය මොකද්ද? Change our perception. දැන් උදාහරණයක් දැන් අපි වෙනස් කරනවා අපේ thinking. අපි හිතනවා මෙහෙම. මිනිස්සුන්ට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. ඒ ගැන මම worry වෙන්න ඕනේ නැහැ. මොකද මිනිස්සුන්ගේ කටවල් වහන්න මට බෑ. ඇයි මිනිස්සු කියන දේවල් ගැන මං තැවෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒ කට්ටියගෙන් මං කාලා ඉන්නෙත් නැහැ. ඒ කට්ටිය මට සල්ලි දෙන්නෙත් නැහැ. ඒ නිසා ඒගොල්ලොන්ගෙන් මට බලපෑමකුත් නැහැ. ඒ නිසා මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. මිනිස්සුන්ට ඕන දෙයක් මට කියන්න පුළුවන්. මේ මිනිස්සු ඕන විදිහට මං ගැන හිතන්න පුළුවන්. ඒක ඉතින් මට අදාළ නැහැ. හරි? ඒ නිසා මට අදාළ වෙන්නේ මට පර්සනලි හානි කරොත් මට ගැහුවොත් මට පොල්ලකින් ගැහුවොත් ඔන්න මම ප්‍රශ්නයක් තියෙනවා. හේතුවාදීව හිත. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඒතර තර්කානුකූලව හිතන්න පුළුවන් නම් හේතුවාදීව හිතන්න පුළුවන් නම් ප්‍රොබ්ලම් එකක් නැහැ. හරි. ඒ කියන්නේ දැන් අනිත් අය මං ගැන මොනවා හිතයිද හිතන්නකො දැන් මම ඔන්න විභාගයකට යනවා. විභාගය ලකුණු අඩු වෙනවා.
දැන් කට්ටිය හිතන්න පුළුවන් අම්මා පන්ති ගියා අය රුපියල් 10,000 එක්සර්ලට කිව්වා කියලා ගමේ කතා වෙලා තියෙනවා. ඒ ළමයාට ලොකු පන්ති දාලා එන්න වියදමක් කරා අම්මලා. ඔය ළමයා මෙඩිසින් පාස් වෙයි හරි මේ කියලා දැන් ගමේ ප්‍රචාරය වෙලා තියෙනවා. දැන් මේ ළමයාට පුදුම බයයි ප්‍රතිඵල අඩු වුණොත් එහෙම ගමේ උන් මොනවා කියයිද දන්නේ නැහැ. පුංචි අම්මලා මොනවා හිතයිද? පුංචි අම්මගේ පුතත් මෙඩිසින් ගිහිල්ලා තියෙනවා. උන් ඔක්කොම මට hina වෙයි. ආර නෝන්ටිය තමයි වෙන්නේ. ඒ නිසා හොඳම වැඩේ තමයි මේ සැරේ විභාගේ නොකර උණ අරගෙන ඊළඟ සැරේ විභාගේ කරනවා. ඔන්න ළමයි හදාගන්න. දැන් අපි හිතනවා මම හිතනවා මෙහෙම. මම විභාග කරන්න මට පුළුවන් හැටියට. මම පාඩම් කරු ප්‍රමාණය තමයි ඒ තුනක් හිතන් ගියට ආවෙත් C3යි C2යි B1යි කියන්නේ මම යනවා. මං ගිහලා ලොකු අම්මලා ගෙදර යනවා. ගියාම පොතේ මොකද උනේ? දන්නවනේ විභාග කියනවා. ඔය හිතේව වෙන්නේ නැහනේ. ඒ පුළුවන් හැටියට ලියුවෝ ඔය මගුලක් ආවේ. ඊළඟ සැරේ අපි තව ටිකක් හොඳට කරනවා. කළා ඊළඟ එක යනවා. මෙන්න මෙහෙම Tamanට දැනෙන හැඟීම් හංගන් ඉන්නේ නැතුව එළියේ ගිහලා නිදාසේ දෙන්න තුදලෝ කියලා දැම්ම නම් ඔය තියෙන ඔක්කොම අමාරුකම් ඉවර වෙනවා. මන්න නම් එහෙමනේ. විභාගේ පෙළෝ මං ගිහලා ගමේම කියනවා. පෙල්ලයක්ෝ කටවහන් හිටා. හරි. ඒක අපි ඍජුව ගිහින් කියන්නෝ. දැන් උදාහරණයක් කියලා ඕන දැන් එක ටෙලිනාට්‍ය කැලලක මම ඔය බලන්නේ ටෙලිනාට්‍ය මම ඔය හම්පෙන් දැක්කා එක ලේඩි කෙනෙක් ඔන්න මේ ගමේ ඉතින් ප්‍රභූ පවුලක මේ ළමයා. එයාගේ මහත්තයත් එක්ක ඉන්න බෑ කියලා ඩිවෝස් වෙන්න යනවා. ඒක දැන් කට්ටිය කියනවා අම්මෝ ඩිවෝස් වෙන්න එපා ඩිවෝස් වෙලා කොහොමද දෙන්නේ ගමට මොන දෙන්නේ කොහොමද අපේ පරම්පරාවේ එකෙක්වත් ඩිවෝස් වෙලා නැහැ ගුටි කකා හරි ඊටපන්ගේ මහත්තයාගෙන් හරි මේ කියලා කියනවා. මෙයා ලෝයර් කෙනෙක්. මෙයා කියන එක එකක් ගුටි කන් ඉන්න මට පිස්සුද මම නම් ගුටි කන්නේ නැහැ එක එකයි මං ඩිවෝස් වෙනවා. ඒ කියනවා ඒ උන් ඩිවෝස් වුණොත් එහෙම පුතුඹ ගමේ ඉන්න එපා කොළඹට වෙලා හිටපන් ගමේ නම් එන්න එපා. එයාගෙන මං ගමේ එනවා කියලා කියනවා. පැහැත්තට මෙයා ඩිවෝස් වෙනවා. ඩිවෝස් වෙලා ගමට එනවා. දැන් ගමේම දන්නවා දැන් මෙයා ඩිවෝස් කියලා. මේ පාර දැන් ඔන්න මේක පොල් කඩන තැනකට ගියාම ගමේ ඇවිදින්න යනවා මේ. ඒක ලේඩි කෙනෙක් ඇවිල්ලා අහනවා මේ බේබි කියලා කියන්නේ මෙයාට බේබි මහත්තයා ආවේ නැද්ද කියලා. දන්නවා ඩිවෝස් කියලා මේ හින්ට් එකට. ඒ වගේ දන්නේ නැද්ද මං ඩිවෝස් නේ. ඔය මිනිස්සුත් එක්ක ඉන්න අමාරුයි. ඔය ඉන්න බැරි නම් ඔයා ඩිවෝස් වෙන්න කිව්වා. එතනින් වැඩි ඉවරයි. තේරුණා? අන්න එහෙම තමන්ගේ ඇත්ත කතාව. තමන්ගේ ඇත්ත එළියට කිව්වට පස්සේ ප්‍රශ්නයක් නෑ. හංගන්න ගියාමනේ ඔය සියලු මානසික ආතතිය තියෙන්නේ. තමන්ගේ ජෙනුවින් කතාව එළියට බේස් වලට දැනෙන්න ආරින්න. දැනගන්න ඕනේ. ප්‍රශ්නයක් නෑ. එච්චරයි ඉන්නේ. ඒතර මානසික පීඩනය කියන එක එන්නේ. ඉතින් තමන් අපි කියනවා ඒක openness to everything කියලා. අපි කියන මේ විවෘත භාවයක් හදාගත්තාම it's okay. There is no mental stress. Okay. කොච්චර වෙලාවක් තව අදිනවද ඔයගොල්ලෝ මේක? දැන් ඉවරෙන් ළඟයිද මට මෙන්න මේ ගැට දෙකක් තුනක් තියෙනවා. දැන් අර හොස්පිටල් එක ඇතුලේ මම ඉන්නේ අද. ඒක තමාස අපේ chat එකට නම් ඇත්තටම ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. සර්ගේ වෙලාව එක්ක තමයි ඉස්සරහට ගෙනියන්නේ. දැන් ඕගොල්ලෝ plan කරේ කී වෙනකම් කරන්නද මේක? අපි plan කරේ නම් සර් පැය දෙකක්. එතකොට 8:00 වෙනකම් තමයි. ඔව් 8:00 වෙනකොට නවත්තමු. මට මොකද දැන් හොස්පිටල් එකේ වැඩ භාගයට කරලා දැන් මම ඉන්නේ. මේක අතිශයින්ද උඩාද මට. හරි සර්. හරි. සර් අපිට තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. If I don't do something that I like because I think that could harm my character, what should I do? Should I maintain my character or should I do what I like? මට ආයෙක රිපීට් කරන්න. I don't do something that I like because I think that could harm my character. What should I do? Should I maintain my character or should I do what I like? right. එතකොට එතන ප්‍රශ්න කීපයක් තියෙනවානේ. දැන් එයාගේ කැරක්ටර් එක කියලා එකක් හිතන් ඉන්නවා. එතකොට ඉස්සෙල්ලාම එයා කරන්න ඕනේ කැරක්ටර් කියලා හිතන් ඉන්න එක හරිද වැරදිද කියලා එයා හිතා ගන්න. ඊළඟට බලන්න ඕනේ එයා කරන්න හදන දෙයක් තියෙනවනේ. දැන් එයා කරන්න හදන දේ ඒකේ අපි බලන්න ඕනේ ඒකේ හොඳ නරක පැත්ත. ඒකේ benefits මොනවද? benefits නැත්තේ මොනවද? හිතන්නකෝ මම දැන් මොකක් හරි කරන්න හදනකොට ඒක මට ගොඩක් ප්‍රයෝජනවත් එකක්. නැත්නම් ඒක ගොම් පාට් එකක්ද කියලා බලන්න ඕනේ. තේරුණාද? එතකොට දැන් මේකේ ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ you should evaluate whether there is a
effective. So when I engage or when I doing it, whether it is effective or not effective. First, we have to evaluate. Ask for the help, right? ඊට පස්සේ අපි ඒක කරලා බලමු. ඊට පස්සේ බලනවා දැන් ඒක මට ප්‍රයෝජනවත් එකක්. ඒ කියන්නේ සෑහෙන මට වෙනස් වෙනවා. ඊළඟට දැන් ওই කැරක්ටර් අර මේ කියලා හිතන් ඉන්න එක රෂනල් එකක්. එයා කැරක්ටර් කියලා හිතන්නේ මොකක්ද කියලා අපි ඩිෆයින් කරගන්නවා. සමහර අය හිතන් ඉන්නේ එයාගේ කැරක්ටර් එක කියලා කියන්නේ එයා මේ කාටවත් දැන් හිතන්නකෝ දැන් සමහර අය ඉන්නවා මේ දැන් හිතන්නකෝ දැන් මහත්තයෙක් ගහ මට කොන්තරම් එහෙම ඇවිල්ලා තියෙනවා. මහත්තයා හොඳටම නෙලනවා. කිව්වට අහන්නේ නැහැ. දාත් කඩනවා. දැකලේඩි කෙනෙක් එනවා මට ෆ්‍රිජ් එක ඇස්සේ ඔළුව දාගෙන ඉන්නවා අල්ලලා. තද වුණාම මහත්තයා ෆ්‍රිජ් එක ඇතුළට ඔළුව දාලා ෆ්‍රිජ් එක වාගෙන ඉන්නවා. හිතන්නකෝ දැන් මේ වගේ යකෙක් ඉන්නේ කොහොමද කියලා. එතකොට දැන් මේ ලේඩි මගෙන් අහනවා ડોක්ටර් ඉතින් මම ඩිවෝස් වෙනවද? ඉතින් ඩිවෝස් වුණාම මගේ තාත්තට මොකද වෙන්නේ? මිනිස්සු වහයි නේද? අර මං කොහෙද හරි මිනිස්සු වහයි තමයි ඒ වගේ. හැබැයි ෆ්‍රිජ් එක ඇස්සේ ඔළුව දාගෙන හැමදාම උගෙන් උටි ගගා ඉන්නවා. මොකද ඌ හැදෙන්නෙත් නැත්තම්. ඌ කියන දේ අහන්නෙත් නැත්තම්. හරිද? ඒතර අන්න ඒ වගේ අවස්ථාවක අපි බලන්න ඕනේ දෙපැත්ත. What is the effective way? මගේ අර තත්වයේ නම්බුව රැක ගන්නවද? එහෙම නැත්නම් තත්ත්ව නම්බර් එකගෙන මුගෙන් ගුටි ගගා එක්ක මැරෙනවද මූ අතින්? එහෙම නැත්නම් තත්ත්ව නම්බුව පැත්තක තියලා මේක ලෝකෙට ගිහලා ඩිවෝස් වෙනවා. ඒක මිනිස්සු එක ඇක්සෙප්ට් කරපුවාම මේක ගානක් නැහැ. දැන් චාස් ඩයන ඩිවෝස් වුණා නේ අපිට ඩිවෝස් වෙන්න බැරි අය වෙන ගහ කොච්චර ලොකු වෙඩිමක් කරන්නද බැන්දේ. නේද? ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලන්ට මතක නැද්ද අපි පොඩි කාලේ ඉතින් අපි ගියා ඔය චාස් ඩයනගේ වෙඩින් එක බලන්න ඒ කාලේ ටීවී එකේ පෙන්නුවා. මිනිස්සු නිකන් කරත්තවල නැගලා ගියේ. අන්තිමට මුන්දේ ඩිවෝස් වුණා. ඉතින් ඔය වට වඩා ලොකු මිනිස්සු ඩිවෝස් වෙනවා නේ. මම මොකටද දැන් ඔය කටුකකා ඉන්නේ කියලා කැරක්ටර් එක පැත්තක තියලා ඩේක ඩිසිෂන්. ඒ හැම වෙලේම when you make a decision මේ දෙපැත්ත බලන්න කියන්නේ ඒගොල්ලන්ට. දෙපැත්ත බලන්න. කැරක්ටර් එක මේන්ටේන් කරන එකද වටින්නේ මේ ඩිසිෂන් එක ගත්තොත් ඊට වඩා මගේ ලයිෆ් එක ඉෆෙක්ටිව්. හරිද? ඒතර ඉෆෙක්ටිව් නම් ඒ ඩිසිෂන් එක ගන්න කැරක්ටර් එක පැත්තක තියන්න. ඒතේ කැරක්ටර් කියලා කියන්නේ සමහර අපි ගැන අපි හිතන් ඉන්නවා මේ දෙන ඇති කියලා. දැන් ඉන්නේ මේ සමාජයේ ඉන්න මිනිසුන්ට අපි ගැන ඌ දැකලවත් නැහැ. අපි තමයි හිතන් ඉන්නේ මේව හිතන ඇති අර ඌට එහෙම හිතලවත් නැහැ. ගොඩක් උන් අපි කියන්නේ. ඒ දැන් ඉන්නේ ඉන්ඩිවිජුවල් ලයිෆ් එකක් නේ. අපි හැමෝම isolated. People don't think about me. They don't know anything about me. But we used to think others always thinking about me. It's a complete wrong explanation. මට නම් ඇත්තට මිනිස්සු ගැන හිතන්න වෙලාවක්ම නැහැ. I don't know anything about the peoples. I don't want to comment them. හරි? අපිට එහෙම වෙලා නැහැ නේ එක එකා ගැන comment හිත. But we used to think they always thinking about this matter, this my hairstyle, whether it's okay not, my dress is okay or not. ඒවා මිනිස්සු හිතන්නේ අප්පා මිනිස්සු ඇඳුම් නැතුව ගියත් මිනිස්සු දන්නේ මූ යනවද නැද්ද කියලා. දැන් ඉන්නේ උන්ගේ ඔක්කොම උන්ගේ මොලේ කචල් වෙලා නේ තියෙන්නේ. ඉතින් හැම එකම තමන්ගේ වැඩවල ඉන්නේ. ඉතින් අපිට තියෙන්නේ more effective decision ඕනේ more effective decision එකට යන්න. assess කරලා දෙපැත්ත. Okay? Okay, sir. Thank you very much, Doctor. It was a very informative and interactive Q&A session. And there were few other questions as well that we couldn't answer due to the time constraint. So now we will be sharing another form for you to give your feedbacks. And if you have any questions and concerns or need any further medications, you can give your information to us so we can help you out in the future. The form will be shared now. ඔව්. ඉතින් මේ මතක් කිරීමක් කරන ගමන් අපි සූදානම් වෙන්නේ අද දවසේ වැඩසටහන අවසන් කරන්න. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙන්න කැමති ඩොක්ටර් චමින්ද වීරසිරිවර්ධන මහත්මයා ඔබතුමාට තමන්ගේ වටිනා කාලය කැප කරලා තමන්ගේ වටිනා උපදෙස් වටිනා අදහස් අපේ ජීවිත ලස්සන කරන්න අපිට කියලා දෙන්න අපිත් එක්ක එකතු වුණාට.
ඉතින් ඒ වගේම සහභාගී වුණ සියලු දෙනාටමත් බොහොමත්ම ස්තුතියි. අපි හිතනවා මේ සෙෂන් එක පුරාවටම ඔයාලා අපිත් එක්ක රැඳිලා ඉඳලා ජීවිතේට ඉතා වටිනා උපදෙස් ලබා ගන්න ඇති කියලා. ඉතින් අවසන් කරන්න කලින් අපේ වැඩසටහන මම කැමති පුංචි ආරාධනයක් හැමෝටම කරන්න. ડોක්ටර්ටත් එක්කම අපි හැමෝටම පුළුවන් ගෲප් ෆොටෝ එකකට සහභාගී වෙන්න. ඉතින් හැමෝටම ආරාධනා කරනවා තමන්ගේ වීඩියෝස් ඔන් කරලා ගෲප් ෆොටෝ එකට සහභාගී වෙන්න කියලා. I think we are done with the photograph. Okay, so that was a lovely photograph and it will indeed be a very good memory to all of us. Now, I would like to remind our sponsors who believed in us and agreed to help with our project Hear Me. Zanies Scrunchies, our platinum partner. And our silver partner, Pillow Talks. මේ සෙෂන්ස් 4 එකටත් සහභාගී වෙයි කියලා අපි හිතනවා. අද දවසේ වගේම Tamanගේ පර්සනැලිටි එක ඩෙවලොප් කරගන්න අවශ්‍ය කරන වැදගත් උපදෙස් ගොඩක් හෙට දවසේදීත් ඔයාලට දැනගන්න පුළුවන්. හෙට දවසේ විශේෂත්වය තමයි ඔයාලා කවදාවත් අරගෙන නැති එක්ස්පීරියන්ස් එකක් කියලා හිතන Big 5 personality test එක. ඒක අපේ සෙෂන් එක හරහා ඔයාලට කරගන්න පුළුවන් වෙන එක හෙට දවසේ තියෙන ඉතා සුවිශේෂී කරුණක්. ඉතින් ඒ හරහා ඔයාලට පුළුවන් තමන්ගේ පර්සනැලිටි එක ගැන හරියටම දැනගන්න. තමන්ට ආවේනික වෙච්ච පෞරුෂත්ව ලක්ෂණ හඳුනා ගන්න. ඒ අවස්ථාවත් මග අරගන්න එපා. සර්ත් අද මතක් කරා ඒ වගේ ටෙස්ට් එකක් අපේ ජීවිතේට කොච්චර වටිනවද කියලා. ඉතින් අද වගේම හෙට දවසේදීත් සුවිශේෂී කැපිපෙනෙන පෞරුෂයක් අපිත් එක්ක එකතු වෙන්න සූදානම්. ඒ තමයි මිස් රසිනි බණ්ඩාර. ඉතින් මිස් එක්කම අපි සූදානම් හෙට දවසේදී ඔයාලව හමු වෙන්න. හෙටත් අපිත් එක්ක අනිවාර්යයෙන්ම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අද දවසේ වැඩසටහන අපි මෙතනින් අවසන් කරනවා. අපිත් එක්ක සහභාගී වූ සියලුම දෙනාට නැවතත් ස්තුතිවන්ත වෙමින් අපි සමුගන්නවා හෙට දවසේදීත් මේ වගේම සාර්ථක සෙෂන් එකක් අරන් එන්න බලාපොරොත්තු වෙන්න. මේ ගත කරන්නේ ඉතා අමාරු කාලයක් වුණත් අපේ හොඳම කාලය එනකන් අපිට ඉවසගෙන ඉන්නම වෙනවා. ඉතින් මේ කාලයේදීත් හිතේ සතුටින් පරිස්සමෙන් තමන්ගේ වැඩ කටයුතු කරගෙන නිවෙස් වලට වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අදට අපි සමුගන්නවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.